අද බදාර දවසේ අපි ඒකාවෝසෙකින් ගන්තේ විකියක් තමයි සාකච්ඡා කරගෙන ආවේ මේ මාස කිහිපෙම අපි අද ලාවසුතුමාගේ ඒ විකියක් සාකච්ඡා කරමු. තම නිවසින් පිටතට නොගොස් කෙනෙකු ලෝකයේ සිදුවන දේ දැනගත හැක. තම ජනෙල් කවුරු වලින් පිටත නොබලා කෙනෙකු ස්වර්ගයේ සත්‍ය දැකගත හැක. කෙනෙකු තව තවත් දැනුම හඹා යද්නෝ ඔහු දැනගන්නේ අඩුයි. එබැවින් තන තන දුව පැනීමෙන් තොරව මුනිවරයා අවබෝධ කරගනී. දැකීමෙන් තොරව ඔහු තේරුම් ගනී. යමක් කිරීමෙන් තොරව අරමුණු ඉටු කරගනී. මම ආයතය වැකී කියන්නම්. තම නිවසින් පිටතට නොගොස් කෙනෙකු ලෝකයේ සිදුවන දේ දැනගත හැක. තම ජනෙල් කවුළු වලින් පිටත නොබලා කෙනෙකු ස්වර්ගයේ සත්‍ය දැකගත හැක. කෙනෙකු තවත් දැනුම හඹා යන්න ඔහුට දැනගන්නේ අඩුවෙනි. එබැවින් තන තන දුව පැනීමෙන් තොරව මුනිවරයා අවබෝධ කරගනී. දැකීමෙන් තොරව ඔහු තේරුම් ගනී. යමක් කිරීමෙන් තොරව අරමුණු ඉටු කරගනී. හරි, දැන් එතකොට අපි මේ වාක්‍ය තේරුම් ගන්න යද්දී එතනදී වැදගත් දෙයක් තමයි දැන් මෙතන කියනවා මේ දැන් තවත් දැනුම හඹා යද්දී ඔහුට දැන ගැනීම අඩු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් හැම වෙලෙම දැනුම තියෙන්නේ කාලයට සාපේක්ෂව. අපි මොනවා හරි දැනුමක ඉන්නවා නම් දැනුම එක්ක අතීත ඩේටා ටිකක්, අතීත මතක ටිකක්. ඒක කාලයට සාපේක්ෂකයක්. එතකොට ඒ කියන්නේ අපි යම් වෙලාවකට අපි දැනුමත් එක්ක ඉන්න කෙනෙක් නම් ඒ දැනුම එක්ක ඉන්න තාක්කල් මම මේ මොහොතේ නැහැ. ඒකයි කියන්නේ මෙතන මේ කියන්නේ දැනුම තියෙනකන් දැනීම නැහැ. දැනුම තියෙනකන් කාලය තියෙනවා. කාලය අතීතය සහ අනාගතය. ඇත්තටම වර්තමානය කියන්නේ කාලයටයි දෙයක් නෙමෙයි. වර්තමානයේ කියලා විවාහ සාකච්ඡා කරාට කතා කරාට ඒක ඇත්තටම කාලයටයි අවස්ථාවක් නෙමෙයි. ඒ මොහොත කියන එක. ඉතින් එතකොට දැන් මෙතන මේ කියන්න උත්සාහ කරන්නේ ලාओසුතුමා දැන් අපි කාලය තුල ඉන්නකම් සංකල්ප තුල ඉන්නකම් අතීත දැනුම තුල ඉන්නකම් එයාගේ අවබෝධයේ දුරස්. ඒ කියන්නේ එයා කාලය තුල සිටිවිලි තුල සංකල්ප වලින් හදපු අනන්‍යතාවයක් ඇතුළේ ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන නිසා එයාගේ අත්දැකීම නැහැ. හැබැයි දැන් අපි අවබෝධයට යන්න අපි වර්තමානයේට අවදි වෙන්න මොහොත තුල ජීවිතයට එන්න අපිට දැනුම අඩු වෙන්න පටන් ගන්නවා. හැබැයි අත්දැකීම තියෙනවා. හැබැයි අපි අත්දැකීමට ගියොත් එම අත්දැකීම ඇතුළත තුල අපිට අවශ්‍ය කරන ඥානය, නොලෙජ් එක එන්න පටන් ගන්නවා. ගලණය කරන්න ගන්න. දැන් මෙහෙම කියනවා ඒක තේරුම් ගන්න උදාහරණයක් ඇටියට ඔය කියනවා උපනිෂද් වල කතාවක්. ඒකේ ඒ උපනිෂද් මුනිවරු පාවිච්චි කරපු ලස්සන කතාවක් ඒක. මේ කියනවා දැන් දවසක් ඒ උපනිෂද් දන්න තාත්තා කෙනෙක්ට පුතෙක් හිටියා. ඉතින් ඒ තාත්තා මොකද කරන්නේ? පුතාව විශ්වවිද්‍යාලේ යවුවා. විශ්වවිද්‍යාලේ ගිහලා අධ්‍යාපනයේ
ලැබුවට පස්සේ දැන් එයා ඒ හැම භාෂාවක්ම පිළිබඳ ඒ කාලේ තිබ්බ භාෂා දර්ශන පිළිබඳ සියලු දැනුම මේ විශ්වවිද්‍යාලය තුළින් හදාගත්තා. දැන් එයාට ඕනේ භාෂාවක් කතා සිංහල, සංස්කෘත, පාලි ආදී වශයෙන් ඉංග්‍රීසි ඕනේ භාෂාවක් පුළුවන් මට්ටමට හදාගත්තා. ඊට ඕනේ දර්ශනය පිළිබඳ කතා කරන්න පුළුවන්. පොතපත දැනුම තියෙනවා. ඊට පස්සේ කොහොම හරි දැන් මෙයා දක්ෂම ශිෂ්‍යයා වෙනවා. බෑක්ස්ටොප් එක. දක්ෂම ශිෂ්‍යයා වෙලා විශ්වවිද්‍යාලේ දැන් එනවා එද්දි දැන් ගමේ හැමෝම යාව මල් මාලා පිදාලා පිළිගන්න. මොකද ගමෙන් විශ්වවිද්‍යාලෙට ගිය බෙගම ශිෂ්‍යයා. අනික එයා දක්ෂම ශිෂ්‍යයා වෙලා ආවා. ඉතින් එයාට මල් මාලා දාලා පිළිගන්නවා. තොරන් ගහලා අම්මා ඔක්කොම පිළිගද්දී දැන් තාත්තා විතරක් ජනෙල් කවලුවෙන් දුකෙන් බලාගෙන ඉන්නවා. තාත්තා මූණ එල්ලගෙන මූණ අප්සෙට් ගහලා දැන් පුතා දිහා දුකෙන් බලන් ඉන්නවා. ඉතින් මේ පුතා දිහා දුකෙන් බලන් ඉන්න වෙලාවේදී මොකද තාත්තා දකිනවා පුතාගේ ඇස්වල අර තිබ්බ අහිංසකත්වේ නැති වෙලා ගිහිල්ලා. අර ඒ අහිංසක බව, සරල බව ඒ ඇස්වල නැති වෙලා ගිහිල්ලා පුතා දැන් විෂය දන්න කෙනෙක් බවට පත් වෙලා. ඒ කියන්නේ එයා මේ දැනුම ඇති බව කෙනෙක් බවට පත් වෙලා. ඒ කියන්නේ එයාගෙන් ඈත් වෙලා. එයාට එයාව නොදැනෙන්න පටන් ගන්නවා. එයාට එයා වැහෙන්න පටන් ගන්නවා. ඉතින් එයාට එයා නොදැනෙන්න වැහෙන්න පටන් අරගත්තට තාත්තට දෙනවා අපරාධේ පුතාට වෙච්ච දේ. තාත්තට දුකක් එනවා. මම මේ විශ්වවිද්‍යාලේ කියලා අන්තිමට පුතා නැති කෙරෙව්වද? එයාට එයාව නොදැනෙන්න ගත්තද? කියලා තාත්තා දැන් ගොඩක් දුකෙන් ඉද්දි තාත්තා ළඟට ඇවිල්ලා පුතා වඳිනවා. ඉතින් එතකොට තාත්තා ළඟට ඇවිල්ලා පුතා වඳින වෙලාවේ දැන් තාත්තා කියනවා පුතේ දැන් ඔයා ඔය කොන්ද නැමුවට ඔයා නැමිලා නැහැ. ඔයා නිකන් මේ චාරිත්‍රයක් කරලා විතරයි. ඔයා චාරිත්‍රයක් කරලා විතර ඔයාට දැන් නැමෙන්න බෑ. ඔයාට යටත් වෙන්න බෑ. මොකද ඔයාගේ ඇතුළට දන්නවා කියන දැනුම විස ගිහිල්ලා. ඒ විස ඔයාගේ ඇතුළට අරක් අරගෙන තියෙන්නේ. ඒ නිසා ඔයා දැන් නොදන්න කෙනෙක් බවට පත් වෙලා. ඉතින් කියනවා තාත්තා ඔයා කොහොමද නොදන්න කෙනෙක් බවට පත් වෙලා කියන්නේ? ඉතින් මම විශ්වවිද්‍යාලේ ගිහලා හැම විෂයක්ම ඉගෙන ගත්තා. හැම ශාස්ත්‍රීය දැනුමම ඉගෙන ගත්තා. ඒතර තාත්තා කියනවා පුතේ ඒව ඔක්කොම කුණු ගොඩවල් ටිකක් විතරයි. ඔයාගේ කුණු ගොඩවල් වලින් ඔයාව වැහිලා ගිහිල්ලා. ඔයාට ඔයාව නොපෙනිනා ගිහිල්ලා. ඔයාට ඔයාව දැනෙන්නේ නැති වෙලා ගිහිල්ලා. ඒ කුණු ගොඩවල් ඔළුවට දාගෙන භාෂා විෂය පිළෝ දර්ශන කියන දේවල් ඔළුවට දාලා ඔයා එකකින් බර වෙලා වැහිලා. කියන්නේ ඔයාගේ මොලේ වැඩි වෙලා ඔයාගේ හදවත වැහිලා ගිහිල්ලා බර වෙලා. මොලේ බරට හදවත තැරිලා ගිහිල්ලා. ඔයාට ඔයාව දැනෙන්නේ නැති වෙලා. ඔයාට ඔයාව ෆීල් වෙන්නේ නැතුව ගිහිල්ලා. ඒ කියන්නේ ඔයා ඉගෙන ගන්න ඕනෙම දේ ඉගෙනගෙන නැහැ. ඉගෙන ගන්න ඕනෙම විෂය ඉගෙනගෙන නැහැ. ඊට පස්සේ තාත්තා ලොකු ගහක් ළඟට ගිහිල්ලා පෙන්නනවා බලන්න පුතේ මේ මහා වෘක්ෂය හැදිලා තියෙන්නේ මොකෙන්ද? පොඩි ඇටයකින්. ඒ ඇටේ පළල බැලුවාම ඇටේ ඇතුලේ මොකද්ද තියෙන්නේ? කින ඇටේ ඇතුලේ මොකුත් නැහැ. හිස් බව. ඉතින් ඔයාට තේරෙනවද මේ හිස් බව තුලින් තමයි මේ හැම පේන පදාර්ථයක්ම ආරම්භ වෙලා තියෙන්නේ. මේ හිස් බව තුලින් තමයි මේ පේන ඕනෙම දේ ලොකු මහා වෘක්ෂයේ ආරම්භයේදී කිව්වොත් ඒක කුඩා වෙලා කියලා මුකුත් නැති බවට පත් වෙනවා. මුකුත් නැති බව තුලින් තමයි සියල්ලුම පෙනී සිටින්. සියලු දේම පවතින්නේ. ඉතින් එතකොට කියනවා ඒ වුණාට ඔයාට දැන් මේකේ මූලයට යන්න අමතක වෙලා. මුකුත් නොදන්න දැනට යන්න අමතක වෙලා. ඉතින් ඒ කියන්නේ ඔයාට ඔයා අමතක වෙලා ගිහිල්ලා. ඔය මේ හැම දෙයක්ම මේ හැම භාෂාවක්ම හටගත්ත මුල. හැම ඥානයකම මූලය.
ඒක අමතක කළා ඔයා ඒ දැනුම් පද්ධතියට අහු වෙලා. ඊට පස්සේ කියනවා ඔයා ගිහිල්ලා ගුරුතුමාගෙන් අහන්න ඔයා ඉගෙන ගන්න ඕනෙම දේ ඉගෙන ගත්තේ. උගන්වන්න කියලා. ඊට පස්සේ ශිෂ්‍ය ආය විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ආය කියන මේ තාත්තා කිව්වා මම ඉගෙන ගන්න ඕනෙම දේ ඉගෙනගෙන නැහැ. මේ හිස් බවට යන ආකාරය මම ඉගෙනගෙන නැහැ. හිස් භාවයේ තුල තමයි සියල්ල පවතින්නේ. කියලා මට තාත්තා කියනවා සියලු දැනුම් තියෙන්නේ ඒකේ මූලය තමයි හිස් බව. ඒ මූලයට ගමන් කරන හැටි මම ඉගෙනගෙන නැහැලු. එතකොට කියනවා මං හිතුවේ නෑ ඒක ඔයාලට ඉගෙන ගන්න ඕනේ නැති කියලා. ඔයාට ඉගෙන ගන්න ඕන දෙයක් කියලා මට හිතුන්නේ නෑ ඒක. එතකොට ගුරුතුමා කියනවා ඒක උගන්වන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ඒක එහෙම දැනුමක් විදියට විෂයක් විදියට පන්ති කාමරයක උගන්වන්න බෑ. මොකද ඒක දැනුමක් නෙවෙයි. ඒ නිසා මම ඔයාලට දෙන්නම් හරක් 400ක්. මේ හරක් 400ක් අරගෙන යන්න කැලේ කවුරුත් නැති. කැලේ මැදට යන්න මිනිස්සු එන්නේ නැති කැලේ මැදට ගිහිල්ලා මේ අවුරුදු 12ක් ඉන්න. අවුරුදු 12කට පස්සේ ආපහු එන්න බෑ කායෙක්වත් කතා කරන්න යන්න එපා. කාටවත් උගන්වන්න යන්නත් එපා. කාටවත් උගන්වන්න යන්න එපා කතා කරන්න යන්නත් එපා මේ හරක් එක්කම ඉන්න. දැන් ඊට පස්සේ අරයා කැලේ මැදට ගිහිල්ලා දැන් එයා කැලේ මැදට ගිහිල්ලා දැන් හරක් 400 දැන් මෙයාට දැන් ලොකු දැනුමක් තියෙනනේ දැන් දැනුම ඕගාලා ඉස්සරහට එනවා මෙයාගේ භාෂා දැනුම. ඉතින් අන්තිමට මම දැන් කියන්න දෙනෙකුත් නෑ උගන්වන්න කෙනෙකුත් නෑ. අන්තිමට හරක්ට කිව්වත් හරකුත් ඔයේ බලන් ඉන්නවා හරක්ට තේරෙන්නේ නෑනේ මොකද්ද කියලා. මොනවද මේ කියන්නේ කියලා තේරෙන්නේ නෑ. ඉතින් ඔයේ බලාගෙන ඉන්නවා. ඉතින් අන්තිමට මෙයාත් මොකද කරන්නේ ටික ටික මෙයාට දවස් අමතක වෙන්න පටන් ගත්තා. මාස අමතක වෙන්න පටන් ගත්තා. අවුරුදු අමතකයි, මාස අමතකයි, දවස් අමතකයි, වෙලාව අමතකයි. අර දැනුමත් අමතකයි. ඉතින් එයාත් හරියට අර හරකෙක් වෙන්න පස්සා. එයාත් අර කිසිම දෙයක් නොදන්න කෙනෙක් වගේ වෙන්න ගත්තා. අර අපිට භාෂාවෙන් ඉස්සෙල්ලා අපි හිටියේ. භාෂාවෙන් ඉස්සෙල්ලා අපිට තිබ්බ ස්වභාවයක් තිබ්බේ. අර දොරපඩක් අරියන හරියට. ඉතින් එතකොට අන්නේ ස්වභාවයට පත් වෙන්න අරගෙන ඊට පස්සේ දැන් ඒ කතාව කියන්නේ නිකන් හරකෙක්ම කිව්වා කියලා දැන් අවුරුදු 12 හරි යන් කියලා. කොහොම හරි යා ඊට පස්සේ හෙද්දී අර ගුරුතුමා කියනවා බලන්න ළමයි හරක් 401ක් එනවා කියලා. ඒක හරක් 400 කියන්නේ අර මිනිස්සයක් හරකෙක් වෙලා. ඒ මිනිස්සයා නොදන්නා දැනට කියලා ඒ මිනිස්සයාගේ සියලු මතකවලට අමතක වෙලා. ඒ මතකවල තිබු බැඳීමත් අමතක වෙලා ගියලා. ඒ මිනිස්සයා නැවත ඒ මූල ස්වභාවයට ගිහිල්ලා යාගේ. එහාගේ මුල් ගතියට මුල් ස්වභාවයට මුල් දණ්ඩ ගමන් කළා. ඉතින් ඒක අර මේ හරි ලස්සන කතාවක්. ඒ කියන්නේ අර ඒකෙත් අපිට යමක් උගන්වනවා. මොකද මේ දැනුම වැඩි වෙන්න මට මාව නොපෙනෙන යනවා. ආයෙ මගේ අතීත දැනුමට බැඳීම නැති වෙන මට මමත් එක්ක ඉන්න ගන්නවා. මම මගේ මූල ස්වභාවයට කනෙක්ට් වෙන්න ගන්නවා. ඒක අර සුපියවල තියෙනවා අර අපි එදාතර වීඩියෝ කැමරේ රූම් එකේ සුපියවල ගොඩාක්ම ෆේමස් මුනිවරිය තමයි ඔය රාබියා කියලා කියන. රාබියා කියන්නේ මේ ඒ සුපී මුනිවරුන් අතර ඉන්න මුනි කාන්තාවක්. ඒක. රාබියාගේ පයස කාන්තාවක්. ඉතින් දවසක් එයා මේ ඇස් දෙක වහගෙන වාඩි වෙලා එයා යනවලු එයාගේ නිශ්ශබ්දභාවයට. එයාගේ නිශ්ශබ්දභාවයට ගියම දවසක් එයාගේ යාළුවෙක් ඇවිල්ලා ඉන්නවලු. ඒ යාළුවා දැන් කන්දක් උඩට ගිහිල්ලා දැන් භාවනා කරනවලු. අර එයා ඇස් දෙක පියාගෙන එන්න එයාගේ ගැඹුරට ගිහිල්ලා. එයාගේ ගැඹුරට ගිහිල්ලා ඊට පස්සේ මේ යාළුවා කියනවලු ඒ කියන්නේ හරිලා. ඒ කියන්නේ උදේ ඉර පායනවා ඊට පස්සේ මල් පිපෙනවා. ඉතින් යාගේ යාළුවා කියනවා ඔයා පොඩ්ඩක් ඇස් අරින්න. ඇස්සල්ල බලන්න මේ නිර්මාණය කොච්චර ලස්සනද හිරු පෑයීම මේ මල් පිපීම මේ දෙවියන් වහන්සේ මවපුරේ කියන ලක්ෂණ දෙවියන් වහන්සේගේ මැවිල්ලේ තියෙන ලක්ෂණ කොච්චර ලස්සනක්ද? ඇයි මේක ඇස්සරලා ඔයා විඳින්නේ නැත්තේ? මේක විඳින්න මේක කොච්චර ලස්සනයිද? කියලා කිව්වට පස්සේ දාබය කියනවලු දැන් මම විඳින්නේ නැත්තේ නැහැ. මම ඇස් දෙක වහගෙන මගේ ඇතුළට ගමන් කළා මම මේ සියල්ල මැවපු මැවුම්කාර දෙවියන් වහන්සේ බලමින් හිටියා. දෙවියන්ගේ මැවිල්ල මෙච්චර ලස්සන නම් දෙවියන් වහන්සේ කොච්චර ලස්සනද?
දෙවියන් වහන්සේ කොච්චර සුන්දරද. ඒ නිසා මම ඇතුළට ගිහිල්ලා මං දෙවියන් සමග ජීවත් වුණා. දෙවියන් සමග හිටියා. ඒක ගොඩාක් ලස්සනයි. ඒක මේ මැවිල්ලටත් එහා ලස්සනයි. ඉතින් එතකොට දවසක් ඒ සුපී මුනිවරිය දැන් දවසක් මෙහෙ ගෙදර මේ එළියේ දැන් එක දේවල් හොයනවලු දැන්. එයා දැන් ගිහලා මේ එළියට පාරේ හෙට ඇවිද මේ පොඩි දෙයක් හොයනවලු. ඉතින් මිනිස්සු අහනවලු මේ ඔයා මොනවද මේ එළියේ හොයන්නේ? ඔයා මොනවද මේ එළියේ හොයන්නේ? එතකොට කියනවලු මම මේ ඉදි කට්ටක් හොයනවා කියලා. කියලා මගේ ඉදි කට්ට වටන මං හොයනවා කියලා. ඊට පස්සේ දැන් මිනිස්සු වටේ යන අයත් ඔක්කොම එකතු වෙලා. දැන් වටේ යන හැම මිනිස්සෙම දැන් එකතු වෙලා දැන් එයාගේ ඉදි කට්ට හොයනවලු. ඉතින් යාට හැමෝම කැමතිලු. හරි හොඳ කාන්තාවක්, හැමෝම එක සුහදයි, මිත්‍රශීලී. ඉතින් මිත්‍රශීලීන්ද හැමෝම එයාට කැමති නිසා දැන් ඔක්කොමලා ඉදි කට්ට හොයනවලු. ඊට පස්සේ එයාගෙන් අහනවලු ඔයාට හරියටම ෂුවර්ද ඉදි කට්ට වැදුනේ කොටද කියලා. ඔව් මට ෂුවර් කිව්වලු. ඒක කොතනද කියනවා. ඒකට කුස්සියේ කිව්වලු. කුස්සියේ. එතකොට අහනවා කුස්සියේ නම් ඉදි කට්ට වැදුනේ මොකද මේ එළිය හොයන්නේ කියලා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒ කුස්සිය කලවරයි කිව්වලු. කුස්සිය කලවරයි. ඒ කලවර කුස්සියේ ඉදි කට්ට හොයන්න බෑ. දැන් ඊට පස්සේ දැන් කියනවා දැන් කුස්සිය කලවරයි කියලා මිනිස්සු ඉතින් කුස්සිය කලවරයි කියලා ඉදි කට්ට එළිය හෙව්වට වැඩක් නැහැ නේ. ඉලි කට්ට එළිය හෙව්වට වන්නේ ඒක නැති වුණ තැනයි හොයන්න ඕනේ. නැති වුණ තැනයි ඒක හොයන්න ඕනේ නැතුව වෙන තැනක හෙව්වට හරියන්නේ නැහැ නේ කියලා. එතකොට ඇය කිව්වලු ඉතින් මට හිතෙනවා ඔයාලා ගොඩක් ඥානවන්තයි. ඔයාලා හරි ඥානවන්තයි. මොකද ඒක හරි ඔයාලා කියපු කතාව හරි. ඉදි කට්ට හොයන්න ඕනේ වැටුණ තැන. නැති වෙච්ච තැනයි ඒක තියෙන්නේ. හැබැයි මේ හොයන්නේ එළි ඒක වැරදි. ඒනට කිව්වා යාගේ රාබියා කියනවා ඉතින් ඔයාලට හිතෙන්නේ නැද්ද ඔයාලා හොයන්නේ ඔයාලා නැති වෙච්ච තැන නෙමෙයි. ඔයාලා වෙන තැනක ආලෝකේ තියෙන තැනක ඔයාලා හොයනවා ඔයාලා. ඔයාලා නැති උනේ අන්ධකාරද ළමෙක් උපදිදී ඇස් දෙක පියාගෙන උපදිනවා. ඒ ළමයා හිටියේ අන්ධකාරේ. ඒ ළමයා අන්ධකාරේ ඉඳලායි මේ රූප බලන්න, මේ ශබ්ද අහන්න, මේ ගඳ බලන්න ගියේ. මේ පංච රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ළමේ හොයන්න පටන් ගත්තේ පස්සේ. ඉතින් එයා කියනවලු ඉතින් ඔයාලව නැති උනේ ඔයාලා හිටියේ ඔයාලගේ මුල් ස්වභාවයේ තිබ්බ අන්ධකාරය තුල. ඉතින් ඔයාලා ඒක ඇතුළට යන්නේ නැතුව ඉතින් දැන් ඔයාලා ආයෙත් ඔයාලා හොයනවා එළිය රූප තුල, ශබ්ද තුල, රස විඳවි. එතන ඔයාලා හොයන්න පටන් ගන්නවා. ඉතින් ඒක වැරදි තැනක්. ඉතින් එතන නෙමෙයි ඔයාලා නැති උනේ. ඔයාලා අහිමි වුණ තැන එතන නෙමෙයි. ඉතින් ආයෙත් යන්න ඔයාගේ ඇතුළට. ඔයාගේ ඇතුළට ගමන් කරන්න. ඔයාගේ අන්ධකාරය ඇතුළට යන්න. ඔයා නිශ්ශබ්ද වෙලා ඔයාලගේ අන්ධකාරය ඇතුළට යන්න. එතනදී නැවත ඔයාලට ඔයා හමු වෙයි කියලා. ඉතින් එතකොට දැන් ලස්සන තව කතාවක් තියෙනවා. ඉතින් සූෆි කතාවක් එක. සූෆි නෙමෙයි ඒක නිකන් ජන කතාවක්. ඒකත් එක ලස්සන කතාවක්. මේ ඒ කතාවේ කියනවා දැන් දෙවියන් වහන්සේ ලෝකෙම ඇව්වලු. දෙවියන් වහන්සේ ලෝකෙම ආවලා ඊට පස්සේ දැන් දෙවියන් වහන්සේට මිනිස්සයා මැව්වට පස්සේ හරි කරදරයි. මිනිස්සයා මැව්වට පස්සේ හරි කරදරයිලු. මොකද ප්‍රශ්න, රණ්ඩු, ඉරිසියාවල්, වලි, කොකු කරදරයිලු. මවපු දවසේ ඉඳලා කම්ප්ලේන්ලු දෙවියන්ට. දෙවියන්ට කම්ප්ලේන්ලු. ඊට පස්සේ දෙවියන්ට ඉවසිලා නැහැලු මේ මොකද හැම වෙලේම දොරට තට්ටු කරනවා. හැම වෙලේම දොරට තට්ටු කරලා කම්ප්ලේන් කරනවලු. අර ප්‍රශ්නයි මේ ප්‍රශ්නයි. ඉතින් දෙවියන්ට හරි කරදරයක් ඉඳලා දෙවියෝ මොකද කියන්නේ? දෙවියෝ මේ එයාගේ මණ්ඩලයෙන් මේ පිරිසෙන් මට මේක හරි කරදරයක් මිනිස්සු මැව්ව දවස් ඉඳලාවද? මිනිස්සු මැව්ව දවසේ ඉඳලා ප්‍රශ්න එහිඳ නැද්ද තැනක් මේ එයාලට හම්බෙන්නේ නැතු ඉඳි කියලා. ඒත් ගොල්ලෝ ඉතින් මිනිසුන්ට පේන්නේ නැති තැනක හංගෙන්න කිව්වා. මිනිස්සුන්ට පේන්නේ නැති තැනක හැරෙන්න කිව්වා. ඉතින් ඒගොල්ලෝ කොහොමද මිනිස්සුන්ගෙන් කරදරවල බේරෙන්න මිනිස්සු පේන්නේ නැති වෙ තැනකට යන්න ඕන. ඉතින් එතකොට කිව්වල ඉතින් කොහෙටද යන්නේ කියලා. කිව්වල ඉතින් එහෙනම් හොඳම දේ තමයි මේ මිනිස්සයාගේ ඇතුළාන්තයට යන්න. මිනිස්සයා කවදාකවත් එතන හොයන්නේ නැහැ. කොහෙ මොනවා හෙව්වත් එයා යාගේ ඇතුළ හොයන්නේ. එයාගේ අභ්‍යන්තරයේ ගවේෂණය කරන්නේ යාගේ ඇතුළට යන්නේ නැහැ. ඒ නිසා එතන ඔයා ගිහිල්ලා හැංගෙන්න චුවර කවදාකවත් ආයේ මිනිස්සයා ඔයා හොයාගන්න. ඔය මේ මිනිස්සු ටික එළිය ඔය තට්ටු කර බලයි කොහේ හරි ඇති කියලා. ඉතින් ඒකේ කතා තුනේම එක අදහසක් කියනවා. ඒ තමයි
ජේතු සාංශ කියන්නේ බයිබලයේ දේව රාජ්‍ය එළියේ නැහැ කොහෙවත්. දෙවියන් වහන්සේ මෙතන දේව රාජ්‍ය අතන දේව රාජ්‍ය මෙතන දේව රාජ්‍ය අතන කිව්වට දේව රාජ්‍ය කිසි දෙනක පවතින්නේ නැහැ. ඒක තියෙන්නේ තමාගේ ඇතුළේ. දෙවියෝ හැංගිලා ඉන්නේ ඇතුළේ. දෙවියන්ගේ කරදරින්ද දෙවියෝ ඇතුළට ගිහිල්ලා. ඉතින් එතකොට කෙනෙක්ට දෙවියන් වහන්සේව සොයාගන්න අවශ්‍ය නම් එයාට සිද්ධ වෙනවා නැවත එයාගේ අභ්‍යන්තරයට යන්න. එයාගේ ඇතුළට ගමන් කරන්න. එතන එයාගේ බුද්ධත්වය, නිබ්බාණය සියල්ල තියෙනවා. සියල්ල ප්‍රභවයේ තියෙනවා. ඒතර ඒ කියන්නේ කෙනෙක් ඇතුළ දැක්කේනම් එයා සියල්ල දැක්ක වෙනවා. ඒකයි මෙතන ලාओස්තුමා කියන්නේ තම නිවසින් පිටතට නොගොස් කෙනෙකු ලෝකයේ සිදුවන දේ දැනගත හැක. තම ජනේල් කවුළු වලින් පිටත නොබලා කෙනෙකු ස්වර්ගයේ සාවෝ සත්‍ය දැකගත හැක. එනේ පිටත බලන්න ඕනේ නැහැ මිනිස්සෙක්. එළිය බලන්න ඕනේ නැහැ ස්වර්ගයේ දකින්න. නිවන දකින්න. අවශ්‍ය තියෙන්නේ එයාගේ ඇතුළට ගමන් කිරීම. එයාගේ ඇතුළ පිටත නොබලා එයාගේ අභ්‍යන්තරයට හැරුණා. ඉතින් එතකොට තේරුම් ගන්න ඕන දේ තමයි සාමාන්‍යයෙන් අපේ ඇස් හැදිලා තියෙන්නේ එළිය බලන්න. කන් ඇහිලා තියෙන්නේ එළිය ශබ්ද අහන්න. දිව හැදිලා තියෙන්නේ එළිය රස විඳින්න. ශරීරය හැදිලා තියෙන්නේ එළිය මේ ආයතන හයම නිර්මාණය කරලා තියෙන්නේ සසරට වැටෙන විදියට. මේ එළිය රූප බලන්න, එළිය ශබ්ද අහන්න, ගඳ විඳින්න, රස විඳින්න කියලා මේ පංචේන්ද්‍රිය නිර්මාණය කරලා තියෙන්නේ එළිය අරමුණු ගන්න විදියට. ප්‍රශ්නේ තියෙන්නේ අපි එළිය අරමුණකින් නිවන හොයනකම් ආයතන හයේ ආරම්භණයකින් නිබ්බාණය වෙනකන් ස්වර්ග රාජ්‍ය වෙනකන් දෙවියෝ වෙනකන් කවදාහක්වත් ඒක ලැබෙන්නේ නැහැ. එයා යාගේ ඇතුළට හැරෙන්න වෙනවා. එයා පිටත ගවේෂණේ නතර කරන එක තමයි ආධ්‍යාත්මික ගවේෂණය කියන්නේ. ආර්ය පරීක්ෂණය කියන්නේ තමන්ගේ අභ්‍යන්තර ගවේෂණය. විපස්සනාගේ ඇතුළත ගවේෂණය. කියන්නේ ඉන අභ්‍යන්තර ඇතුළාන්ත ගවේෂණයට තමයි අපි කියන්නේ විපස්සනා. ලෞකිකත්වයේ කියන්නේ එළිය බාහිර ගවේෂණය. රූප හොයනවා, සල්ලි හම්බ කරලා රූප බලනවා, ශබ්ද මියුසික් අහනවා, කෑම කනවා, ඒ පංච ඉන්ද්‍රිය පිනවනවා කියන්නේ අපි පංච ඉන්ද්‍රිය පිනවන එකට අපි කියන ලෞකික ගවේෂණ. ඒක අනාර්ය පරීක්ෂණ. එතන ඔබට ඔබව හම්බ වෙන්නේ. එතන ඔබ කවදාකවත් ඔබට ඔබේ නිවන හම්බෙන්නේ නැහැ. සත්‍ය හම්බෙන්නේ නැහැ. එතන ඔබ බාහිර ආයතන තුලින් යමක් ගවේෂණය කරනවාද එතන තියෙන අසහනය, පීඩනය, කඳුළු, වෙහෙස මේ ඔක්කොම බාහිර ගවේෂණය ඇතුලේ තියෙනවා. ලෞකික ගවේෂණය ඇතුලේ තියෙනවා. ඉතින් එතකොට මේ හිත ඇතුළට ලයිට් එක ගහන එක. තමන් එළියට ගහපුවා ඒකයි අපි කියන්නේ ඇහැ කියලා කියන්නේ එළිය බලන එක, ප්‍රඥා ඇස කියන්නේ තමන්ගේ ඇතුළ බලන එක. ලයිට් එක ගහනවා අභ්‍යන්තරයට. ලයිට් එක ආලෝකය ගහනවා තමන්ගේ ඇතුළට. ඉතින් මේ ඇතුළට ගහද්දී අද්දිට අපි ඊට පස්සේ තේරුම් ගන්න ඕනේ දැන් මොකද්ද මේකට තියෙන මාර්ගය. දැන් මගේ නිවන, මගේ ස්වර්ගය, දෙවියන් වහන්සේ මේ සියල්ල සොයා ගැනීම කියන්නේ මගේ ඇතුළාන්තයේ මාව සොයා ගැනීම න ะ. මගේ යථාර්ථය සොයා ගැනීම න ะ. ඒතර යථාර්ථය සොයා ගන්න බැහැ අපිට දාලා තියෙන දැනුම තද විශ්වාස කරනවා. දැන් මං ගැන දාලා තියෙන දැනුම් පද්ධතිය මම තද විදියට විශ්වාස කරනකම් මට මගේ ඇතුළට හැරෙන්න බැරි වෙලා යනවා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම කියමු. දැන් අපි ගැන තේරුම් අරන් ඉන්න විදිය නිකන් හිතලා බලන්නකෝ. මම ගැන තේරුම් අරන් ඉන්න විදිය බැලුවොත් එහෙම හැම වෙලෙම අපිව තේරුම් අරන් ඉන්නේ බාහිර දැනුම් පද්ධතිය. ඒ දැනුම් පද්ධතිය විශ්වාස කරනකම් මට මාව නොදෙනෙන්න පටන් ගන්නවා. දැන් අපි මෙහෙම හිතමු. දැන් උදාහරණයක් දැන් අපි අර මහත්යෙන් අහන ප්‍රශ්නයක්. දැන් ඔබ ගැන කොහොමද තේරුම් අරන් තියෙන්නේ කියලා. මම දැන් අලුතින් අපිට කතා කරන්න කිව්වොත් ටික කොහොමද ඉතින්? දැන් මම ඔබට කිව්වා යහුවොත් එහෙම ඔබ කවුද කියලා ඔබ කොහොමද ඒක විස්තර කරන්නේ? සාමාන්‍ය අපි අද නේද අපි හම්බ විතර හම්බෙලා නැහැ. හරි ඔන්න අද හම්බුණා. දැන් ධර්මයේ පැත්තක් කියන්න අවශ්‍ය නැහැ. නිකන් මම ඔබට කිව්වොත් ඔබ කවුද කියලා මට කියන්න කියලා ඔබ කොහොමද කියන්නේ? හරි. ඊට තව ටිකක් විස්තර කරන්න කිව්වොත්. දැන් ඉස්ලාම කෙනෙක් හම්බුනොත් මොකද්ද කොහොමද යාට කියන්නේ මොකක්ද කියලා? නම මොකද්ද? හරි ඊට පස්සේ නම ඊට වයස හරි ඊට පස්සේ තමයි උපන්දිනේ හරි 88 ජනවාරි 5 හරි තා ටිකක් මම විස්තර කියන්නේ කිව්වොත් එහෙම පවුල විස්තර යන්නේ කිව්වොත් මොකද්ද කියන්නේ විස්තර කියන්නේ කියලා කිව්වොත් අම්මා තාත්තා කවුද කියන්නේ
අම්මා තාත්තගේ නම මොනවද පුසිත? කවුද? කැලු. අම්මා. හරි. කිසිම නමක් වෙන්නේ. තවනේ අපි කැලුම් කියන්නේ හරි එතකොට හරි දැන් මං අහන ඔයාගෙන් ප්‍රශ්නයක් ඔයාට 100ක් විශ්වාසද කැලුමුඩ වාස කියනවාගේ අම්මා කියලා. කොහොමද හරියටම කියන්නේ? කවුද දන්නේ හොස්පිටල් එකේ මාරු නාද කියලා? දැන් 100ට දුරම මාරු වෙන්න පුළුවන් ළමයි. යුප්පෙන්සාදී හදා ගන්න ගත්ත ළමයිට වෙර එක කියන්නේ නැහනේ. ඒ වෙනස් කරනවා ඉතින්. ඒකට අපිට දැන් මුස්ලිම් අම්මා කෙනෙක්ගේ බඩේ පුදුනා නම් ආගම වෙනස් කරන්නත් වෙනවා. ජාතිය වෙනස් කරන්නත් වෙනවා. ඉතින් අනිකේ හොස්පිටල් එකේ මාරු නාද දන්නේ නැහැ. හදා ගන්න ගත්ත ළමයිද දන්නේත් නැහැ. එහෙනම් ඒක කියන්නේත් නැහැ. ඉතින් එතකොට දැන් අපි අම්මා කියන කෙනා අපිට 100%ක් ෂුවර් නැහැනේ. අපි අම්මා කියන කෙනා අපි තාත්තා කියන කෙනා අපිට ෂුවර් නැහැනේ. අපි විශ්වාස කරන දෙයක් මිසක් ඒ හැම වෙලෙම ඩේටා එන්නේ විශ්වාසත් එක්ක. අතීතයේ හැම වෙලෙම අපිට තියෙන විශ්වාසයක්. විශ්වාස තුල තියෙන දැනුමක්. අත්දැකීම විශ්වාසයක් නෙවෙයි. ඒකනේ රහතන් වහන්සේලාට කියන්නේ නසද්දෝ කියන වචනය පාවිච්චි කරනවා. රහතන් වහන්සේලාට ශ්‍රද්ධාව නැහැ කියනවා. ඇයි ශ්‍රද්ධාවට ඇති? මොකද විශ්වාස කරන්න ඕනේ නැහැ. වර්තමානයේ අත්දැකීමක් තියෙන උන්වහන්සේට. ප්‍රත්‍යක්ෂයක් තියෙන. ඉතින් අත්දැකී ඒ නිසා විශ්වාසයක් තියෙන. ඒ නිසා ශ්‍රද්ධාවක් නැහැ. ශ්‍රද්ධාව නැහැ කියලා කියන්නේ මල් පූජා කරන්නේ නැහැ කියන එක නෙවෙයි. එයාලට විශ්වාස කරන්න ඕනේ. එයාලා අත්දැකලා තියෙන. අපිට විශ්වාස කරන්න වෙන්නේ දැනුම. අපේ දැනුම තමයි අපි විශ්වාස කරන්නේ. දැන් අපිට මේ අම්මා ඔයාගේ, මේ පුතේ අම්මා, මේ තාත්තා කිව්වම ඒක ඔයාලට විශ්වාස කරන්න වෙනවා. ඒක ඔයා දන්නේ නැහැ. ඔයා ඉපදුනේ 87 ජනවාරි 15 කිව්වාම ඔයා ඒක දන්නේ නැහනේ. ඔයාට ඒක විශ්වාස කරන්න වෙනවා. ඒ තේරුම් ගන්න ඔයා යමක් විශ්වාස කරනවා. විශ්වාස කරන ඔක්කොම පස්සයක් විතර. විශ්වාස කරන්නේ ඔයාට ෂුවර් නෑ ඒක. දැන් මේ ඔක්කොගෙම අහන්න බෑ. ඒක කෙනෙක්ගෙන් අහන්නේ. අනිත් පැත්තට තමන්ගෙන් අහනවා කියලා. එතකොට දැන් මට විශ්වාස කරන එකක් මට ෂුවර් නැහැ. මට අම්මා ෂුවර් නැහැ, තාත්තා ෂුවර් නැහැ, උපන්දිනේ ෂුවර් නැහැ. ඊළඟට නම මොකද්ද? නිලාන් කියන එකත් මම දන්නේ නැහැ මාරු කරපු එකක්ද කියලා. ඉතින් එතකොට එක පැත්තකින් අපි අතීතයෙන් අපි දැනගත්ත එකක්වත් අපි දන්න දේවල් නෙමෙයි. කොහෙන් හරි ආරූඪ කරගෙන විශ්වාස කරදලා. අන්න ඒක තමයි දැනුමේ තියෙන ප්‍රශ්නේ. තමයි දැනුම තියෙන්නේ විශ්වාස ගොඩක්. අපිට තියෙන විශ්වාස ටිකක් මිසක් ප්‍රත්‍යක්ෂ නෙවෙයි. ඉතින් විශ්වාස බොරු වෙන්න පුළුවන්, ඇත්ත වෙන්න පුළුවන්. ඒක ෂුවර් නෑ. අනිත් එක තමයි දැන් අපි Taman මං ඇහුවේ ඔයාට ඔයා කවුද කියලානේ. ඔයා කවුද කියලා ඇහුවට පස්සේ දැන් මං අහනවා ඔය ෂර්ට් එකේ අයිතිකාරයා කවුද කියලා ඇහුවාම ෂර්ට් එක පෙන්නුවොත් හරිද වැරදිද? වැරදිනේ. ෂර්ට් එකේ අයිතිකාරයා කවුද කියලා අහද්දි ෂර්ට් එක පෙන්වන එක වැරදි. ඒ වගේ තමයි ඔබ කවුද කියලා අහද්දි ඔබේ නම කියන එක වැරදි. ඔබ ওই නමේ අයිතිකාරය අහන්නේ. මේ නමේ අයිතිකාරය අහනවා කවුද කියලා. නමේ අයිතිකාරය වුණාට පස්සේ නම කිව්වට වැරදිනේ. ඒ නම ඔයා නෙවෙයි ඔයාට නම නේද? දැන් ඊට පස්සේ මං අහනවා දැන් ඔයාගේ අම්මා තාත්තා කියන්නේ ඔයාට නෙවෙයි ඔයාට අයිති වෙන්න ඇති. හැබැයි මේ නම අම්මගේ ඔබ කවුද පුතා ගැන අහන්නේ Taman ගැන. ඔබ අම්මගේ ඒ කියන්නේ ඔබට අයිති කෙනා නෙමෙයි අයිතිකාරයා ගැන අහන්නේ. ඊළඟට ඔබේ වයස කියන්නේ ඔබට නෙමෙයිනේ 87 ජනවාරි 15ට ඉස්සෙල්ලා ඔබ හිටියේ නැද්ද? නේ? එහෙනම් ඊට ඉස්සෙල්ලා ඔබ කොහේ හරිලානේ එන්නේ නැද්ද දෙන්න? එහෙනම් ඒ පුදුන දවස් කියන්නේ ඔයාට නෙවෙයි. මේක ඔයා ඉපදුන දවසට ඔයා නෙවෙයි. මගේ අපි කියන්නේ මම නෙවෙයි මගේ උපන්දිනේ විතරයි. මම නෙවෙයි. ඒ අම්මගේ කුසෙන් ඊට ආපු දවස් විතරයි. එතකොට එතන මේ උපන්දිනේ කියන්නේවත් මම වයස කියන්නේවත් නම කියන්නේවත් අම්මා තාත්තා කියනවත් මට අයිති වුණාට මම නෙවෙයිනේ. එතකොට මේ මම නොවන දේවල් ටික ඔක්කොම අතහැරලා බලන්න. ඒක කරන්න ලේසි උපක්‍රමයක් කියන්න. මෙන්න මෙහෙම හිතන්නකෝ. තමන් ගැන දැනගත්ත අතීත දැනුම ඔක්කොම අතහරින්නකෝ.
මොකද මේ දැනුම තියාගෙන ඒ දැනුමේ වටිනාකම් කියලා ඉතින් මම ව්‍යාපාරිකයෙක්. ඉතින් ඔයා ව්‍යාපාරිකයෙක් වුණා මං අහන්නේ ව්‍යාපාරිකයා කවුද කියලා. ඔයා බිස්නස් ඔයා කරන රස්සාව බිස්නස් එක වෙන්නේ. ඒ බිස්නස් කාර්යය කවුද කියලා යහන්නේ. ඔයාගේ බිස්නස් එක කියන්නේ ඔයාට අයිති රස්සාව. රස්සාව කියන්නේ ඔයාට නෙවෙයිනේ. ඒතර ඔයා රස්සාව ඔයා කියලා හැදින්නුවොත් ඒක වැරදි. ඒ බිස්නස් කාර්යය කවුද කියලා අහන්නේ බිස්නස් එක කියන්නේ. ඒක ඔයාට අයිති ජොබ් එක. ඕක හෙට වෙදි වෙන ජොබ් එකක් කරයිවා. ඒතර ඔයා වෙන එකක් කියයි. ඒක ඔයා වෙනස් වෙන්නේ නැහැ නේ ජොබ් එක වෙනස් වුණාට. ජොබ් එකම හරුණාට ඔයා අමාරු වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඒ නිසා ඒකෙන් මාව හඳුන්වා දෙන එක වැරදීනේ. මම කියන කෙනා තමන්ගේ ජොබ් එකකින් හරි නමෙන් හරි ඒක සම්මුති වශයෙන් හරි දැන් හරි වුණාට ඒක හරිම එකක් නෙවෙයි. හැබැයි වැඩේ තියෙන්නේ අපි හැම වෙලෙම අපිට අගයන් ආඩම්බරයන් සත්ත්ව දීගෙන ඉන්නේ මේ අතීත දිස්සාද කරන දෙයට වලින්. මම කියලා හිතාගෙන ඉන්නේ පරණ දැනුමකට. ඒ දැනුම වැඩි වෙන්න මට මාව වැහිලා යනවා. මට මාව නොදෙනෙන්න ගන්නවා. ඒ නිසා දැන් මෙන්න මෙහෙම කරලා බලන්න. දැන් මාව නොදෙනෙන්න යන හින්දා මාව දැනෙන්නේ නැති වෙන හින්දා මම මොකද කරන්නේ? පොඩ්ඩකට ওই විශ්වාස ටික බිමින් තියන්න. අතීත ගත ඔබ ගැන හිතාගත්ත ඔක්කොම ටික අතාරින්න. අතහැරලා අපි කියන්නේ here and now. දැන් මෙතන. මේ මොහොතට ආවා. දැන් මේ මොහොතට ඇවිල්ලා මම දැන් මෙතන කියන තැනට ඇවිල්ලා මේ මොහොතට ඇවිල්ලා මේ මොහොතට සාපේක්ෂව. දැන් පරණ data වලින් දැනුමෙන් විශ්වාස වලින් කියන්නේ මේ මොහොත කියන්නේ මම විශ්වාස කරන දෙයක් නෙවෙයිනේ. දැන් මම දැන් මෙතන කියන එක මට කවුරුත් උගන්වපු දෙයක් නෙවෙයි. මේ වචනේ උගන්වපු දෙයක්. ඒ ෆීලිං එක දැනීම ගැන මෙහානේ. උගන්වපු දෙයක් නෙවෙයිනේ කොහෙන්වත්. කොහෙන්වත් මම විශ්වාස කරන දෙයක්ුත් නෙවෙයිනේ. දැන් මෙතන කියන එක මම විශ්වාස කරන්නේත් නෑ. ඒක මම කොහෙන්වත් ගත්ත දැනුමකුත් නෙවෙයි. අන්න එතකොට මම කෙලින්ම මමත් එක්ක ඉන්නවා. දැන් මේ මොහොතට ඇවිල්ලා පරණ data ටික අතහැරලා දාලා here and now මේ මොහොතට සාපේක්ෂකව Tamanට දැනෙන Taman කවුද කියලා අහුවොත් මොකක්ද දෙන උත්තරේ? පරණ දැනුම ඔක්කොම බිමින් කියලා මේ මොහොතට එනවා. මේ මොහොතට ඇවිල්ලා ඔබට දැනෙන ඔබ කවුද කියලා. එතකොට ඔබ මොකක්ද දෙන උත්තරේ? මට මං කවුරු වගේ දැනෙන්නේ? කොහොමද තේරෙන්නේ? ඒ දැනුම එළියෙන් දෙන හැම දෙයක්ම කියලා දෙයක් නැහැ පරණ දස්සනේ තියෙන්නේ. දස්ස නැතුව මම මේ මොහොතේ මම දැන් මෙතන කියන දැනට ආවට පස්සේ ඔබට කොයි වගේද ඔබ දැනෙන්නේ? කොහොමද තේරෙන්නේ? අනිත් අය කිව්වා කියන්නේ තමන්ට දැනෙන දේ තමන් කියන්නේ. ඈ? ආ කොහොමද තේරෙන්නේ? කොහොමද තේරෙන්නේ? ඔයා කවුරු වගේ දැනෙන්නේ? හරි. මනුස්සයෙක් වගේ නම් දැනෙන්නේ. මනුස්සයා කියන කෙනා විග්‍රහ කරන්නකෝ තව පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්නකෝ මනුස්සය කියලා පෙන්නන්නේ මොකද්ද? හරි හැමදේම අතහැරපු කෙනෙක් මෙතන ඉන්නවා. ඒ කෙනා කොතනද කවුද කියලා පෙන්නන්නකෝ තව මොකද්ද පෙන්නන්නේ? මාව කියලා පෙන්නන්නේ මොකද්ද? හරි ශරීරය. එහෙනම් අපි මෙහෙම ගමු. ඔයාව කියලා පෙන්නන්නේ ශරීරය නම් ඔයාලට දැනෙන්නේ. දැන් ඔයාගේ ශරීරයේ කෙස් ටික ගලවලා ටයිල් එකේ තියෙනවා. ලොන් ටික තියෙනවා, මුත්‍රා ටික තියෙනවා, අසූචි ටික තියෙනවා. කේස් ලොම් නියදා සම්මස් නහර ඇට මිදුළු වමනේ කොටු බඩ අසූචි ටික සෙට් එක ඔක්කොම ගලවලා මෙතන කියලා දත් සෙට් එක, සෝස් ලොම් සෙට් එක ඔක්කොම ගලවලා තියලා අහනවා දැන් කොයි කෑල්ලේද ඔයා ඉන්නේ කියලා. දැන් ඔයා ඔය කියන ඔයා කොයි කෑල්ලේද ඉන්නේ කියලා අහුවොත් මොකද්ද කියන්නේ? ඉතින් ඒක පොරවාරේ පෙන්නන්න දැනක් නැහැනේ ශරීරය අතන ඉන්නවද මෙතන ඉන්නවද කොයි කෑල්ලද කියන්න බෑනේ. ඒකත් ඔයාලට ඩේටා එකක් වෙන්න බෑ. උගන්න.
දැන් මේ කිසි දැන් අඩුම ගානේ මං අහන මේ දැන් මේ නියපොත්ත කියලා අදහසක් තියෙනවද නැද්ද? මේ නියපොත්ත දන්නවද නියපොත්ත කියලා? නැහැ. මේ අත දන්නවද දකුණද වමද කියලා? එහෙනම් මේ දකුණ වම නියපොත්ත උඩ යට කොහෙද තියෙන්නේ? ඔය පාරණ ඉගෙන ගන්න දැනුමක් නේද? දැන් මේකට කියන්නේ දකුණු පැත්ත මේ වම. දැන් ඔයාට කවදාකවත් ඉතින් ওই භාෂාවෙන් ඉගෙන ගන්න නැති ළමයිට උදේ වම දකුණ පෙන්වන්නකෝ උදේ ළමයි මොකද පෙන්වන්නේ වම දකුණ. ඒ ළමයට වම ඒකට වම දකුණ කියලා අදහසක් තියෙනවා. ඉස්සරහා පිටිපස්ස උඩ යට නියපොත්ත ගැහැණු පිරිමි හොඳ නරක හරි වැරදි උසස් පහත් ඒ ඔක්කොම බලන්න ඒ ඔක්කොම අපිට උගන්වපු දත්ත සංඥා බුද්ධ ආගමකට පාවිච්චි කරන වචන තමයි සංඥා. සංඥා කියන වචනය මේ විස්තර කරනවා. ඉතින් මං අහන්නේ බලන්න මේ සංඥා තුළ ඒ ඉගෙනගත්ත දත්තය තුළ ඇත්තටම නියපොත්තක් තියෙනවද නැද්ද? ඒ සිටිවිල්ල තුළ නියපොත්තක් ඇත්තටම තියෙනවද? නෑනේ. ගැහැණු කෙනෙක් ඇත්තටම ඉන්නවද? පිරිමි කෙනෙක් ඇත්තටම ඉන්නවද? ගැහැණු කෙනෙක් නෑ, පිරිමි කෙනෙක් නෑ. එතකොට දැන් අපිට දෙතර බලන්න දැන් අපි හිතන් ඉන්නේ මම කියන්නේ ශරීරයේ ගැහැණු පිරිමි කියන කෙනා කොහෙද ඉන්නේ? පීඩන දැනක් නෑ. ඒ සංකල්පවත් අඩුම ගානේ නෑ. අපි එහෙම තියනවා කියලා හිතලා සංකල්පෙට වටිනාකම දීලා තමයි මේ අම්මා, මේ තාත්තා, මෙයා මෙච්චර වටිනවා, මෙයා මෙච්චර වටිනවා, මෙයා වටින්නේ නෑ. මේ ඔක්කොම හදාගෙන ඉන්නේ. අපි සංකල්පයකට සංකල්පෙට වැලියුස් දීලා. බුදුහාර මෙච්චර වටිනවා, ජේසුස් වහන්සේ මෙච්චර වටිනවා, හිඟන්නා මෙච්චර වටිනවා. අපිට බුදුහාර කියලා චිත්‍රයක්ම වාගෙන ඉන්නවා. බල්ලෙක් කියලා චිත්‍රයක්. මම මේ චිත්‍රෙට වැලියුස් දීලා. අපි පොරනවා ආරෝපණය කරනවා. වැලියුස්. ඒ අදාගත්ත දර්ශයට. හැබැයි ගන්නෙ බොඩි කියන සංඥාව හරහා. ශරීරයේ නෑ. දැන් ඔයාට දැන් හිතෙන්නෙම ශරීරේ නම් මේ මොහොතේ ඉන්න මම. ඒවට දැන් මේ කීපක තේරුම් ගන්න තමන්න ඕන තවත් මම සරලව කියන්නම්. තවත් හරි දැන් ඔයාට හරි ඔයා කියනවා ඔබ වහන්සේ එහෙම මට කිව්වට මට මේ බොඩි එක දැනෙන්නේ මේ ඇල්ලුවාම. මේ ඔය එහෙම තර්කයක් ගේන්න පුළුවන්. හරි ඔයාට බොඩි එක නම් ඔයා කියන්නේ ශරීරේ නම් ඔයා හොඳට බලන්න මේ මට ඇල්ලුවාම දැනෙනවා. දැන් ඔයාට මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන්ද කියලා මම ඔයා කියනවා මේක මැරෙන්න එපා. මේක වයසට යන්න එපා. මම වයසට යන්න එපා කියලා කිව්වා වයසට නොයයි දිදී. මැරෙන්න එපා කිව්වා මැරෙන්න එක මට කන්ට්‍රෝල් කරන්න බෑනේ. දැන් මම මේක කන්ට්‍රෝල් කරන එකක් නම් එහෙනම් මං කියන්නේ මැරිච්ච තැන්වල වෙලාවට ගසුත් පැලෙලා. මොකද අදිත්‍යයි රැයට නිින්දේදී හුස්ම ගන්න හරි මට අමතකුනොත් මං හිතලා ගන්න හුස්ම කියන්නේ. ඕක නිකන් හරි අමතක වෙලා ගියොත් ඒ වැඩක් කරගෙන ඉන්නේ. හුස්ම ගන්න. ඉතින් මම හිතලා නම් ගන්න එකපාරට අමතකුනොත් ඒ මැරෙන්න එපා. මම හිතලා මේ රුධිර සංසන්නේ මම හිතලා කරේ ආහාර ජීර්ණ පද්ධතිය මම හිතලා කරනවාද? හිතලා ආහාර ජීර්ණ පද්ධතිය මේ කරනවා නම් එහාට පුදුම තටමඬ වෙයි. ඊට එතකොට ඒක අදාළ ඒ හේතු නිසා ඒක පවතින ක්‍රියාදාමයක්. ඒකට මගේ හස්තතාවයක් නැහැ. එතකොට ඒක මට කන්ට්‍රෝල් කරන්න බෑනේ. දැන් ඔයා බොඩි එක කියලා හිතුවට ඒක ඔයා විශ්වාස කරන අදහසක් නිසා මේක කෑල්ලක්වත් එක කියන්නේ නැහැ. ඒක අදහසක්. අනික ඒක එහෙම කන්ට්‍රෝල් කරන්නත් බෑ. මැරෙන්න එපා කට මැරෙන්නේ නැතුව තියෙන්නේ. ලෙඩ වෙන්නේ නැතුව තියෙනවා ලෙඩ නොවේ තියෙන්නේ. එහෙනම් පාලනය කරන්න බැරි දෙයක් මං කියලා විශ්වාස කරන එක හරිද වැරදිද? පාලනය කරන්න බැරි දෙයක් ඔයා කියලා විශ්වාස කරන එක හරිද වැරදිද අදහස්? වැරදි. ඒතර මං එනම් ප්‍රශ්නයක් කරනවා. ඔයා තේරුම් ගන්නද දැන් එහෙනම් මට කන්ට්‍රෝල් කරන්න බැරි. පාලනය කරන්න බැරි දෙයක් මම කියලා විශ්වාස කරන අදහස හරි අදහසක් නෙවෙයි. වැරදි අදහසක්. හරි. එතකොට මම ඔයාගෙන් අහනවා මේ ප්‍රශ්නේ. ඔයා කවදාරි දවසක මැරෙයිද නැද්ද? ඈ? හරි ඔයා මැරෙනවා. මං කියනවා ඔයාට ඔයා මැරෙන්නේ නැහැ කියලා. එහෙනම් මං කිව්වොත් එකපාරට විශ්වාස කරනවා. ඔයා මැරෙනවා කියලා විශ්වාස කරනවා. මං ඔයාට කියනවා ඔයා මැරෙන්නේ නැහැ කියලා. ඔයා ඒක විශ්වාස කරනවද නැද්ද? දැන් ඔයාලගේ විශ්වාසයක් තියෙනවා මැරෙනවා කියලා. මං විශ්වාසයක් තියෙනවා මැරෙන්නේ නැහැ කියලා. ඔයා මං කියන එක විශ්වාස කරනවද නැද්ද? හරි. විශ්වාස කරන්නේ නැතුණා නම් අපි දැන් මේ දැන් උසාවියකට ගිහලා නඩුවක් කතා කරද්දී මං ඒක විශ්වාස කරන්නේ නැහැ ස්වාමීනි කිව්වට බෑනේ. සාක්ෂි පෙන්නන්න ඉපේ.
සාක්ෂි නැතුව දිනන්න බෑ නේද? වාදයක් වුණත් ඒක ඔප්පු කරලා පෙන්නන්න නැතුව මම ඔබ වහන්සේ කෙනෙක් පිළිගන්නේ නැහැ කොට බෑ වාද කරන්න. ඒකට සාක්ෂි පෙන්නන්න ඕනේ. ඒක මොකද්ද? හේතු සාධකේ නොපිළිගන්නේ. එතකොට වාදේ දිනන්නේ. සාක්ෂි පෙන්නන්න පුළුවන් වෙන්න බෑට. ඒතර නඩුව දිනන්න පුළුවන් වෙන්නේ. හරි දැන් ඔයාට මැරෙනවා කියන්නේ සාක්ෂිය මොකද්ද? මැරෙනවා කියලා කියන්නේ සාක්ෂිය මොකද්ද ඔයාට කියන්නේ? යා කොහොමද ඔයා මැරෙනවා කියලා අදහස් කරේ මොකකට සාපේක්ෂ සාක්ෂිය මොකද්ද? ඈ? මොකක්ද ඒක ඔප්පු කරන සාක්ෂිය? කියන්නේ බොඩි එකේ ක්‍රියාකාරීත්වය නැතිකම. හරි. එතකොට ඔයාට මතකද ඔයා ශරීරයේ ඉපදිද්දි ඉපදුන බව මතකයිද? ශරීරයේ උපදින වෙලාවේ ඔයා ඉපදුන බව ඔයාට මතකද නැද්ද? නෑනේ ඒක ඔයාට කියපු එකක් නේ පුතේ උඹ අහවල් දවසේ ඉපදුන බව ඔයාට මතක නෑනේ. බොඩි එක කිව්වෙත් නෑනේ. දැන් ඔයා අහවල් දවසේ ඉපදුනා කියලා ඔයාට කිව්වා. ඔයා කොහොමද දන්නේ ඔයා ඉපදුනේ 87 කියලා ඔයා දන්නවද? නෑනේ. අනික ඔයා ඉපදුනේ 82 නම්. අනික මං අහන්නේ ඇත්තට මේ 82 87 89 අවුරුදු 70ක්ද? අපිට කවුරු හරි කියපු ගන්නේ දවස් 365ක් කියන්නේ අවුරුද්දක් කියලා. දවස කියන්නේ පැය 24ක් කියලා. පැය 24ක් කියන්නේ මේ මෙච්චර ගාන විනාඩි මෙච්චරයි කියලා. විනාඩියකට තප්පර 60ක් තියෙනවා කියලා උගන්ලා. තප්පරයක් කියලා එකක්. ඉතින් මං අහන්නේ මොකද්ද තප්පරය කියන්නේ? තප්පරයක් කියලා ඇදලා තියෙනවද? තප්පරයක් කියලා අතීත දැනුමක් දාලා යන්න. තප්පරයක් තියෙන බව ප්‍රෝග්‍රෑම් කරනවා. අවුරුද්දක් තියෙන බව ප්‍රෝග්‍රෑම් කරනවා. දෙසැම්බර් 31ක් තියෙන බව කියලා. ජනවාරි 1 වෙනිදා අපි ලංකාවේ ජනවාරි 1 වෙනිදා කියලා කලකද්දී ඒතර දැන් ඇමරිකාවේ මිනිස්සු කෙනෙකුත් අද කවදද කියලා එයා මොකද්ද කියන්නේ කෝල්ලයක් දීලා ඇහුවා. ඇමරිකාවට කෝල්ලයක් දාලා ගහලා කියනවා කවදාද කියලා. අපි සුබ කියන්නේ හැපි නිව් ඉයර් කියලා. එයා මොකද්ද කියන්නේ? අපිට එහෙම ගන්නේ අපිට දාම 31. එයා කියනවා අපිට දාම 31 කියලා. ඉතින් මං අහන්නේ මේ දාපු ටයිම් වල නේ දැන් ලංකාවේ ජනවාරි 1 වෙනිදා ඉපදිච්ච මිනිස්සු ඇමරිකාවේ හැටියට නැතිලා තියෙන්නේ දෙසැම්බර් 31. ඉතින් අතර මේ දෙකෙන් කොහොමද හරි? කොයි අවුරුද්දද හරි? කොයි ඩේටද හරි? නේ? හිතලා බලන්න. දැන් අපි ජනවාරි 1 වෙනිදා ලංකාවෙන් පිටatu ඇමරිකාවට කියලා බලද්දී ඒ දෙසැම්බර් 31 ගිහිල්ලා තියෙනවා. ඒ ප්‍රශ්නයක් මොන ටයිම්ද මොන වෙලාවල්ද? එතකොට තේරෙනවද මේ ඔක්කොම අපිව මේ ප්‍රෝග්‍රෑම් කරපු බොරු තප්පර චිත්තක්ෂණ කාලය කියන්නේ පරණ මතකයක් විතරයි වඩ දාපු. කාලය කියලා එකක් නෑ. කාලය කියලා විශ්වාසයක් තියෙනවා ඒක. ටයිම් එක කියලා පරණ දත්තයක් විශ්වාස කරනවා. ඒ දත්තේ විශ්වාස වින්ද වඩ අවුරුදු මෙච්චර ගානක් අයස අවුරුදු 33 කියලා කියනවා. 34ක් කියලා කියනවා. ඇත්තටම අපිට වයස 34. ඇත්තටම මෙහෙම තරුණ බවක් තියෙනවද? එක්ක මහලු වෙනවද මිනිස්සු? එහෙම කිසිම දෙයක් නැහැ. තරුණ බව මහලු බව කියන එක අතීත දැනුම විසින් ආරෝපිත දෙයක් විතරයි. ළමා බවක් ඇත්තටම ළමා වයසක් තියෙනවා. ඇත්තටම තරුණ වයසක් තියෙනවා. මහලු වයසක් කියලා එකක් තියෙනවා. ඒව දත්ත විශ්වාස කරනකන් තියෙනවා. ඔයාව ප්‍රෝග්‍රෑම් කළ අවුරුදු ඔයාට පුතේ මේ අවුරුදු 20 ගණන් වල කසාද බඳින්න ඕනද? දැන් කාගේ න්‍යායපත්‍රයට අපි කසාද බඳින්නේ? ඇයි මේ 20යි 30යි 40යි මිනිස්සු බඳින්නේ? ඒ දාලා මේ වයසේ ළමයි හදන්න ඕනේ. මේ වයසේ බඳින්න ඕනේ. ඉතින් අපි අහුවෙලා. හිතලා බලන්න අපි මේ දඟලන්නේ කාගේ එජෙන්ඩායකද? කවුරු හදපු න්‍යායපත්‍රයකද මේ වැඩ කරන්නේ? කවුද මේ අපිට මේ න්‍යායපත්‍ර හැදුවේ මේ ලෝකෙ ඉස්සරහම මේ කසාද හැදු න්‍යායපත්‍ර හැදුවේ කවුද? මේ ඇත්තටම අපි ඉන්ක්වයරි යන්නේ නැහැ පස්සට. අපි නිකන් ඒ හදපු එකේ උඩ යනවා. හදපු ඩේට් තප්පර පැය අවුරුදු මේ වයසේ මේවා කරන්න ඕන කියන දිව්ව විසක් මේවා ප්‍රශ්න කරන්නේ මේවා විප්ලව මේවත් එක්ක මේවා විමසන්නේ. ඉතින් ඒතර මනගේ ප්‍රඥාවන්ත මිනිස්සු කියන්නේ මේවා විමසනවා. මේ කවුරු දාපු කාගේ එජෙන්ඩා එකකද මම මේ දුවන්නේ? කාගේ න්‍යාය පත්‍රයේ මේ උදේ ප්‍රවල් මහන්සි වෙන්නේ මොකටද? මං කියන්නේ මිනිස්සෙක් ඒක හිතන එක වටින එක හැරිලා බලන එක. එතකොට ඔයාලට තේරෙන්න පටන් ගනී එහෙම ඔයා අහවල් දවසේ ඉපදුනා කියලා අදහසක් මිසක් ඒක ඇත්තක් නෙවෙයි. ඒ වුණාට ඒක අපි ඇතුළ තද විදියට ඒක ඇත්තක් විදියට ඝනව විශ්වාස කරලා දෙනවා තදව.
ඒ විශ්වාසය නිසාම ඔයාට ඔයා මැරෙයි කියන විශ්වාසයක් තියෙනවා. දැන් අනිත් එක තමයි දැන් ඔයා පිළිගත්තනේ ශරීරය ඔයාට කන්ට්‍රෝල් කරන්න බෑ කියලා. බොඩි එක ඔයා නෙවෙයි කියලා ඔයා විශ්වාස කරා නම් එහෙනම් බොඩි එක කියන එක මම නෙවෙයි නම් මේක මම කියලා කියන්නේ නැහැනේ. එහෙනම් ඒ බොඩි එකේ ඉපදීම මගේ ඉපදීමද නැද්ද? නෑනේ. එහෙනම් ඒකේ ලෙඩවීම ඔයාගේ ලෙඩවීමද නැද්ද? එහෙනම් ඒකේ මරණය ඔයාගේ මරණයද නැද්ද? එහෙනම් ඒකේ මරණය ඔයාගේ මරණයද නැද්ද? නෑනේ. එහෙනම් දැන් උප්පත්තිය සහ මරණය කොහෙද තියෙන්නේ? ඉපදීම සහ මරණය කොහෙද පවතින්නේ? මොකද කියන්නේ ඒක? උප්පත්තිය සහ මරණය කියන දෙක කොහෙද තියෙන්නේ? කවන්න කතා කරන්නේ මොකද? ඉතින් දරුවා පිළිසිඳ ගත්තා කියන එකත් අපි විශ්වාස කරන එකක් නෙවෙයිද? ඉතින් ඒක තමයි හරි. දැන් අපි දරුවෙක් බිහි කරනවා කියන එක අපි විශ්වාස කරන එකක් නෙවෙයිද? අපිනේ හිතන්නේ මේ විදුනේ පිරිමිලා මේ මම අම්මා කියලා ප්‍රෝග්‍රෑම් කළා නම් ප්‍රෝග්‍රෑම් එකක් නේ තියෙන්නේ. අපි අම්මා කෙනෙක් ළමයෙක් බිහි කරනවා කියලා අපිට අදහසක් කළා. අපිට කිව්වනම් ඔය බොඩි කරවා පිරිමි ළමයි උපදවනවා කියලා මං කියනවා පිරිමි ළමයි බෙදුවා කියලා. අපි හිතින් හදා ගන්නවා අම්මා කෙනෙක් ළමයෙක් උපදවනවා කියලා. ඒව ඔක්කොම අපිව කන්ඩිෂන් කරලා විශ්වාස කරන දේවල්. හොඳට බලන්න ඒක අනිත් එක තමයි ඒ ඉපදුනා කියන එක පවා. එයා අපි ඔළුවට ළමයෙක් ඉපදුනා කියලා අපි විශ්වාස කරනවා. විශ්වාස කරගෙන කරනවා මිසක් ඒකට අපි සතෙක් කිව්වොත් වැරදිද ඒක? හරකෙක් කිව්වොත් වැරදිද? අපි එහෙම කියමු පුරාද මනුස්ස ළමයිට කියන්නේ. ඒව අපිට උත්සාහත් කළා හදලා. මං කියන්නේ ඒක ටික තේරුම් ගන්න කියලා. ඒ කියන්නේ එතකොට තේරෙන්නේ මේ ඉපදෙනවා මරනවා කියන කතාව. අපි මං කියන්නේ මේ බොඩි එකක් උපදින්නේ නැහැ කියන එක නෙවෙයි. බොඩි එකක් ගැන මම නැහැ කියන එක නෙවෙයි කියන්නේ. ඒක කර්මයට සාපේක්ෂ දෙයක්. මං කියන්නේ මේ පුද්ගලයෙක් ඉපදුනා කියන එක අපි ඒකට ආරෝපණය කරපු එකක් කියලා. මං කියන්නේ මෙතන බුදුහාඳුරෝ පවා පුද්ගලයෙක් ඉපදුනා කියන්නේ නැහැ. ආයතනම් පටිලාභෝ කන්දානම් පාදුභාවෝ කියලා කියන්නේ. කොතනකවත් සත්‍යයේ පුද්ගලයෙක් මේ ලෝකෙ ඉපදිනවා සත්‍යයේ පුද්ගලයෙක් මැරෙනවා කියන වචනයක් පාවිච්චි කරලා නැහැ. හොඳට බලන්න ත්‍රිපිටකයේ උප්පත්තිය ගැන පනවන තැන්වල ඔය දෙක පනවන්නේ. කන්දානම් පාදුභාවෝ ආයතනම් පටිලාභෝ ස්කන්ධ 6ක පහළ වෙනවා. පංචස්කන්ධයක පහළ වීම අතරස කෙනෙක් උපදිනවා කෙනෙක් මැරෙනවා ළමයෙක් උපදිනවා ළමයෙක් මැරෙනවා කියන්නේ. මේ පුද්ගලයා උප්පත්තිය කියන එක. පුද්ගලයාගේ ඉපදීම කියන එක ආරෝපණය කරන එකක් ඒකට. හොඳ නැහැ තේරෙනවද කියලා? ඒක අපිට දාපු දත්තයක්. පිරිමියෙක් ඉපදුනා ගෑල් ළමයෙක් ඉපදුනා. ඒව අපිට ආරෝපිත අදහස් ඉපදීම හා මැරුණා කියන එක. අන්න ඒක මනසේ අදහස් දෙකක් විතරයි. එතකොට දැන් මම ලෝකේ තේරුම් ගන්නවා කියන්නේ මෙන්න මේක මම තේරුම් ගන්නවා. මේ ලෝකේ කොහෙද හටගන්නේ? බුදුහාමුදුරු කියන්නේ මේ ලෝකයේ කියන එක සංඥා මනසත් සහිත බඹයක් වූ ශරීරය තුළ තමයි ලෝකේ හටගන්නේ. ළමයා කොහෙද ඉපදුනේ? බලන්න තමන්ගේ සංඥා ලෝකේ. ඒකයි ලාවස් කියන්නේ මේ ජනේලෙන් එළිය බලන්න ඕනේ නැහැ ලෝකේ තේරුම් ගන්න. සමාගය ඇතුළට ගිහිල්ලා බැලුවා නම් හරි. සමාගය ඇතුළට ඇතුළාන්තයට හැරියම බැලුවා නම් හරි. දැන් රෝහිතස් සූත්‍රයේ ඒකනේ කියන්නේ. රෝහිතස් බමුණේ ලෝකේ කෙලවර හොයන්න යනවනේ අහසේ. පෙර ආත්මික භාවනා කරලා ඉදි බල්ලා බුදුහාරෝ කියන්නේ රෝහිතස් එළිය ගිහුම හොයලා ලෝකේ කෙලවරක් හොයන්න බෑ. ලෝකේ කියන්නේ සංකල්ප ටිකක්. ඉතින් Tamanට ලෝකේ කෙලවර වල දකින්න ඕන Taman ඊට දකින්න. Tamanගේ මේ ඔක්කොම මනෝපුප්පංගම ධර්ම. මනෝ විකාරය. ඉතින් මනෝ විකාරය කරන නව ඔබටයි එළිය ආයෙත් මේ ලෝකේ කවුරුත් බලන්න අවශ්‍ය නැහැ. ලෝකේ හට ගන්න තැන තේරෙනවා. ලෝකේ නිරෝධ වෙන තැනක් තේරෙනවා. ලෝකේ කොහෙද හට අරගෙන තියෙන්නේ ලෝකේ පවතින්නේ කොතනද කියන එක. දැන් ඊග මෙහෙම හිතන්නකෝ දැන් ශරීරය කියන එක බුදුහාමුදුරුවෝ එක පෙන්නන්නේ අපිට ඇවිල්ලා තියෙනවා දෘෂ්ටියක් මුල් ඒක සක්කාය දිට්ඨිය කියලා 20ක් පෙන්නනවා. ඒ 20 ආකාර සක්කාය දිට්ඨියේ මුල් 4 පෙන්නන්නේ අපේ අභ්‍යන්තරයේ ඇවිල්ලා තියෙනවා අදහසක් මම ශරීරය.
ශරීරයේ තුල ආත්මේ පවතිනවා. ශරීරයේ මම ශරීරයේ අතුරු කරගෙන ආත්මේ තියෙනවා. ශරීරය සහ මම එකක්, ශරීරයේ වෙනම දෙයක්, මම වෙනම එකක් කියලා හතරක් මුල් හතර පේනවා. මේ අයම් බොඩි මම ශරීරයේ කියන අදහසට සාපේක්ෂව තමයි මම ශරීරයේ කියන අදහසට සාපේක්ෂවයි මං ඉපදීම වයසට යෑම මරණය පනවන්ති. හොඳට බලන්න නැද කියලා. ඔබ කියන්නේ ශරීරයේ කියන අදහසට සාපේක්ෂව ඉපදීමක්, ලෙඩවීමක්, වයසට යෑමක් හිතාගෙන ඉන්නවා. එතකොට ඔබට ඔබ ශරීරයේ කියන අදහසට සාපේක්ෂව මිනිස්සු පේනවා, ගෑනු අය පේනවා. එතකොට යම් දවසක ඔබ තේරුම් ගත්තොත් ඔබ කියන්නේ ශරීරේ නෙවෙයි කියලා ඔබට මම පේන්නේ ශරීරය හැටියට නෙවෙයි. මේ කිසිම දැනක ශරීරය හැටියට පුද්ගල දකින්නේ නැහැ. අන්න එතකොට ඔයා එක නිබ්බාණය දකින්න. දැන් මම උදාහරණයක් කියන්නම්කෝ. දැන් මම ඔබට කියනවා මෙහෙම. ඔබ මම ළඟට ඇවිල්ලා වාඩි වෙන්න කියලා කියනවා. මම ළඟට ඇවිල්ලා වාඩි වෙන්න කිව්වොත් ඔබට වෙලාවක් යනවද නැද්ද? ඈ? ඔබට මම ළඟට ඇවිල්ලා වාඩි වෙන්න වෙලාවක් යනවද නැද්ද? ඈ? අර ඔබයි මමයි අතර අවකාශයක් තියෙනවා කියලා පේනවද නැද්ද? ඔබට ඒතර ඔබයි මමයි අතර දුරක් තියෙනවද නැද්ද? හරි. දුරක් තියෙනවා, මම ළඟට එන්න කාලයක් යනවා, අවකාශයක් තියෙනවා. මම අහනවා ප්‍රශ්නයක්. කාලය, දුර, අවකාශය තියෙන්නේ ඇයි? කාලයක්, දුරක්, අවකාශයක් පවතින්නේ ඇයි? මොකද තියෙන්නේ? මම ළඟට එන්න වෙලාවක් කියන්නේ, කාලයක් කියන්නේ, දුරක් තියෙන්නේ, අවකාශයක් තියෙන්නේ ඇයි? හරි. දැන් ඒකට මම කිව්වේ ඔබට මම ළඟට එන්න කියන්නේ. දැන් ඔබ ඉස්සෙල්ලා පිළිගත්තනේ බොඩි එක ඔබ කියන්නේ බෑ කියලා. බොඩි එක දැන් මං කිව්වේ නෑ ඔය බොඩි එක මේ බොඩි එක ළඟට එන්න කියලා. ඔබට මම ළඟට එන්න කියලා කිව්වේ. ඔබට මම ළඟට එන්න දුරක් කාලයක් තියෙනවා. ඔයාගේ ෆිසිකල් බොඩි එකනේ. දැන් ෆිසිකල් බොඩි එක ඔයා නෙවෙයි කියලා පිළිගත්තානේ. ෆිසිකල් බොඩි එක ඔයා නෙවෙයි නම් ඔයා උතන ඉන්නවද නැද්ද? ඈ? නෑනේ. ඔයා උතන නැත්තම් මම මෙතන ඉන්නවද නැද්ද? නෑ. එහෙනම් දෙපැත්තක් තියෙනවද නැද්ද? දෙපැත්තක් නෑනේ. ඔයා උතන නේ බොඩි එකේ නම් ඔයා උතන පනව ගන්න බෑනේ. ඔයා එහෙනම් ඔයාට මෙතන පනවන්නත් බෑනේ. උතනක් නැත්තම් මෙතනක් නැත්තම් මැදක් තියෙනවා. දෙපැත්තක් නැත්තම් මැද තියෙනවද? නෑ. එහෙනම් ඔයාට මම ළඟට එන්න වෙලාවක් යනවද? ඔයා උතන නැත්තම් මම මෙතන නැත්තම් කෝ දුරක්, කෝ කාලයක්, සහ කෝ අවකාශයක්. එහෙනම් තියෙන්නේ එක නිබ්බාන ස්වභාවයක්. එකම ඒකට නිබ්බාන කියන්න පුළුවන්, ස්වර්ග රාජ්‍ය කියන්න ඕනේ වචනයක්. එක සත්‍යයයි තියෙන්නේ. අනිත් ඔක්කොම අපේ අතීත විශ්වාස. දැන් මං අහන්නේ ඔබයි මමයි වෙන් කරන්නේ මොකද? ඔය කට ඇතුලේද ඔබ ඉන්නේ? මම ඉන්නේ මේ හැම ඇතුලේ, හැමෙන් ඇතුලේද මං? අපිට හිතෙන්නේ නිකන් මේ කට ඇතුලේ මේ නළල ඇතුලේ වගේ ඉන්නකල. එතින් එහාද බාහිර? බලන්න කොතනින්ද එහා එළිය, කොතනින්ද එහාද ඇතුලේ? මේ එළිය ඇතුලේ දෙයක් මනසින් හදාගෙන අපි ඉඳලා. ඒතර එක සත්‍යයක්. ඒක අපිට ආගමකට කොටු කරන්න බෑ. මේ ක්‍රිස්තියානි ආගම එක සත්‍යයක් තියෙනවා. බුද්ධ ආගමේ තව සත්‍යයක් එක සත්‍යයයි තියෙන්නේ. ඒක කවුරු අවබෝධ කළත්, කොයි ජාතිය කෙනෙක්, කොයි ආගම කෙනෙක් අවබෝධ කළත් එක නිබ්බාණයක්. මේ නිබ්බාණය තුල දෙපැත්තක් පනවන්න. මැදකුත් පනවන්න. ඉතින් ඒක තමයි දැන්ටමත් තියෙන ඇත්ත. දැන්ටමත් තියෙන. ඔබ 100%ක් ඔබ උතර නැති බව තේරුම් ගත්තට පස්සේ ඔබ තේරුම් ගන්න ඔබ නිවන් දැක්ක දවස් තමයි මම නිවන් දැක්කේ මෙතන. ඔබ නිවන් දැක්කහම මුළු මේ අහසේ කුරුල්ලෝ, ගස්, කොළන් මේ ඔක්කොම දාගෙන නිවන් දකින්න. ඔබ නිවන් දැක්ක දවසට මුළු විශ්වයේම දාට බුදු වෙනවා. හන්දන්නේ නැදෙන්නද? ඔබ ස්වර්ග රාජ්‍යයට කියපුවද ඔක්කොමල ස්වර්ග රාජ්‍යයට යනවා. එහෙනම් ඔබ තේරුම් ගන්න විතරයි මෙතන දිනේ. මම තේරුම් ගත්තාම කතාව ඉවරයි. මම හරියටම මම කවුද කියලා අතුලාන්ත ගවේෂණයට ගිහිල්ලා මාව හරියට තේරුම් ගත්තට පස්සේ මට පේන්නේ එක නිබ්බාණයක්, එක සත්‍යයක්. එච්චරයි. අනිත් ඔක්කොම දේවල් අපි හිතාගත්ත අතීත දැනුම, භාෂාවෙන් හදාගත්ත සංකල්ප, data, දත්ත වලින් හදාගත්ත ලෝකය. දැන් ඔක මෙහෙම හිතන්නකෝ මම තව ඕන චූටි උදාහරණයක් කරනකොට තේරුම් ගන්න දැන්.
ඔයාට කිව්වොත් එහෙම අපි ඔයා දැන් පරණ ඉගෙන ගත්ත ඔක්කොම අතරින්දෝ ඉස්කෝලේ ගිහිල්ලා විශ්වවිද්‍යාලවල ගිහිල්ලා පන්සල් වල පල්ලිය ගිහිල්ලා ඉගෙන ගත්ත දැනුම් පද්ධතිය තියෙනවානේ. ඒ ඔක්කොම පොඩ්ඩක් මොකද අපි කියන්නේ මොන හැම දැනුමක්ම බොරුවක්. අපි කියන්නේ ඒකේ PhD එකක් ගත්තොත් permanent head damage කියන්නේ. මොකද permanent head damage අර ලෝකේ අපි කියන්නේ අයින්ස්ටයින් නේ ඥානවන්තයා කියන්නේ. අයින්ස්ටයින්ගෙන් ගිහිල්ලා අහනවලු මේ අපේ ගුරුවරයා කිව්වා ඔයා තමයි ඥානවන්තම මිනිස්සයා මේ ජීවිතේ කියලා. කිව්වලු මොන බොරුවක්ද මම කිසිම දෙයක් දන්නේ නැහැ. එතකොට කිව්වලු ඔයා ගුරුතුමාට කියලා ජ්‍යොතිෂඥයාට කිව්වලු ඔයා බොරුනේ කිව්වා අන්න අයින්ස්ටයින් කියන ඔයා මොකුත් දන්නේ නැහැ කියලා. කිව්වලු අන්න ඒක තමයි මේ ජීවිතේ ඥානවන්තයා කියන්නේ. එයාට මොකද ඥානේ ගැඹුරට ගියාම එයා දන්නවා එයා නොදන්න බව විතරයි තියෙන්නේ. මම හිතනවා නම් මම මොකක් හරි දන්නවා කියලා ඒ මගේ නොදන්න බව. නොදන්න බව දන්නවා නම් ඒක දන්න බව. මම නොදන්න බව මම තේ පිළිගත් දවසේ ඒ කියන්නේ මම දන්නවා සියල්ල. හැබැයි මොනවා හරි දන්නවා කියලා මං හිතන් ඉන්නවා නම් මං දන්නේ නැහැ කිසිම දෙයක්. ඒ කියන්නේ ඒකයි කියන්නේ අපි ඉන්නේ දත්තවල නම් අපි දැනුමේ නම් ඉන්නේ අපි ඉන්නේ මෝඩකම. මට මාව වැහිලා නොදන්න බවට ගිහිලා. බොරුව තුල ඉන්නවා. ඒ නිසා මං කියන්නේ ඉස්කෝලෙන් පන්සලෙන් පල්ලියෙන් ආගමෙන් ඉගෙන ගන්න ඔක්කොම මොහොතකට අත්හරින ඒ කියන්නේ ඉගෙන ගන්න දේවල් අපිට මෙතෙන්ට ඉන්න උදව් කරන්නේ නැති පන්සලෙන් ඉගෙන ගත්ත දේ පල්ලියෙන් ඉගෙන ගත්ත දේ ආවට යම් දැන් අපි ඉනිමගකින් උඩට නැග්ගට පස්සේ අපි ඉනිමගේ කරේ තියන්නේ නැහැ. ඉනිමග අතහරිනවානේ. නගින්න උදව් කරපු ඒ වගේ මං කියන්නේ පොඩ්ඩකට මේ දැනුම් පද්ධතිය අතහරින්න. මේ දැනුමත් එක්ක ඔබට ඔබ තේරුම් ගන්න සමහර ඔබේ ආගමම වැහෙන්න පුළුවන් ඔබ තේරුම් ගන්න ගමනේ. ආගමේ ප්‍රශ්නයක් නෙමෙයි මේක දැනුමේ ප්‍රශ්නයක්. දැනුමට බැඳිලා වැඩියක්. අතීත ඩේටා එකට බැඳිලා වැඩි. ඒ නිසා අපිට ඒක යම් තැනක විමින්ති යන්න වෙනවා. මම්මාව හොයාගන්න යද්දී මම්මාව තේරුම් ගන්න යද්දී ඒ නිසා මම කියන්නේ පොඩ්ඩකට ඒ දැනුම් පද්ධති සංඥා පද්ධති විමින්ති කියලා ආයෙ ඉවරෙන්නව මේ මොහොතේ එන්නව. ඇවිල්ලා පරණ ඩේටා අතහැරලා දාලා මේ මොහොතට සාපේක්ෂව කියනකො මේ පේන්නේ කවුද කියලා. මේ මොහොතට සාපේක්ෂව කියන්නේ මේ පේන්නේ කවුද? වැඩේ දින හිතක් කියලා දෙයක් පවතිනවා කියන එක ඩේට් එකක්. ඔව් ඒක වර්චුවල් නේද? හිත අතන තියනවාද මෙතන තියෙන්න හරි අතනට මෙතෙන්ට යන්න හරි හිතක් තියනවා කියලා අතෙන්ට මෙතෙන්ට තියාගන්න බැරි හිතක් තියෙන එකත් උගන්නපු දත්තයක්. ඔව් ඒකත් පරණ ඩේට් එකන්නේ. එහෙට මෙහෙට යන්න හිතක් පවතිනවා කියපු හින්දා. ඒක බව උගන්නපු දත්තයක් ඔස්සේ දෙන එක. ඉතින් ඒකේ මුලපේ හොයන්න බෑ. මූලයේ ඉන්නේ ශූන්‍යකම. ඒක තමයි මම ආරේ කිව්වේ ඒක තේරුම් ගන්න. ඊට හොඳම දේ තමයි පරණ ඩේටා අයින් කරලා මේ මොහොතට ඇවිල්ලා අහුවොත් මේ පේන්නේ කවුද කියලා මොකක්ද දෙන උත්තරේ? මොකක්ද කියන්නේ උත්තරේ? මේ මොහොතේ දැන් ඉතල ඔබ කවුද කියලා දැන් මම මේ පැත්තේ මේ පේන්නේ කවුද කියලා ඇහුවොත් මොකද කියන්නේ? ඈ? තියෙන අදහසක් කියන්නේ මොකක්ද? නොදන්න? ඔය කියන්නේ එතන අපිට උත්තරයක් නැහැනේ. ආන්ගේ නොදන්න බවට අවදි වෙන්න ඉස්සෙල්ලා. ඒ නොදන්න බවට අවදි වුණාම එතන අපි දකින්න ට්‍රුත් එක මොකක්ද කියන්නේ? ඒ නොදන්න බව කාලයක්, මේ නොදන්න බවට කාලයක් නැහැනේ. නොදන්න බවට හැඩයක් නැහැනේ. ඒ නොදන්න බවට අවදි වුණාට පස්සේ අපිට මාව දැනෙන්න පටන් ගන්නවා. මම කවුද කියන එක මට තේරෙන්න ගන්නවා. ඒක වචනෙන් තේරෙන එකක් නෙවෙයි. ඒක තව ඩේටා එකක් නෙවෙයි. තව දත්තයක් නෙවෙයි. මේක ආගමෙන් කියපු දෙයක්වත්. මම පංචස්කන්ධයක්වත් නාම රූපයක්වත් බ්‍රහ්මන්වත් මොනවත් නෙමෙයි. ඒකට නෑ කියන උත්තරේකුත් නේ. නොදන්න බවට ටික අවදි වුණාට පස්සේ මට මාව දැනෙන්න පටන් ගන්නවා. මාව තේරෙන්න පටන් ගන්නවා. දැනුමට යන්න මාව වෙහෙන්න පටන් ගන්නවා. මං කියන්නේ ඉස්සෙල්ලායේ නොදන්න බවට අවදි වෙන්න. මේ නොදන්න බව හඳුනගත්ත කෙනාට දැනුම තිබ්බට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම මාව දැකගෙනයි මම දැනුම දැනගන්නේ. එතකොට මම දැනුමෙන් නෙමෙයි මාව දැකගන්නේ. මාව කවුද කියලා 100% දැනගෙනයි මම දැනුම පාවිච්චි. එතකොට මම දැනුමට අහු වෙන්නේ ඩේටා වලට. දත්තවල. මොකද මම ගැඹුරට ගිහිල්ලා මාව අන්ඩර්ස්ටෑන්ඩ් කරා මාව තේරුම් අරගෙන මම වෙලා දැන් මෙහෙම විතර දැන් මම මේ මොහොතට ආවද මම නොදන්න බවට අවදි වෙනවා.
නොදන්න බවත් එක්ක මම ඉන්න මට මාව තේරෙන්න පටන් ගන්නවා. මම කවුද කියන එක දැනෙන්න ගන්නවා. ඒ නොදන්න බවට අවදින බෙදීම් ටික නැති වෙනවා. මම බාහිර කියලා සීමාවල් ටික අයින් වෙන්න ගන්නවා. අයින් වුණාට පස්සේ මම තේරුම් ගන්නවා මගේ යථා ස්වභාවය. ඒක යම් සකස් නොවිච්ච තලයක්. අමරණීය ස්වභාවය. ඒක මරණයක් හෝ උපතක් පනවන්න බෑ. කාලයක් පනවන්න බෑ. හැඩයක් පනවන්න බෑ. තැනක් පනවන්නත් බෑ. අන්න එතකොට මම එතනදී මාව තේරුම් ගන්නවා. දැන් මාව තේරුම් ගත්තා කියලා අපි දෙකෙන් අදහස් කරන්නේ ආයේ ඩේටා පාවිච්චි කරන්නේ නැහැ කියලා. ආයේ දැන් හැබැයි දැන් ඔබ දැන් ආයේ මේ මොහොතේ ඉන්නකො දැන් ආයේ යන්නකො පරණ ඩේටා වලට. දැන් මේ පරණ දත්ත වලට කියලා ඒ පරණ ඉගෙන ගත්ත දැනුම හරහා කියන්නකො මේ පේන්නේ කවුද කියලා. පරණ ඉස්කෝලේ ගිහිල්ලා පන්සල් ගිහිල්ලා පල්ලි ගිහිල්ලා ඉගෙන ගත්ත දැනුම තියෙන සංස්කෘතියෙන් අහපු ඒ දැනුම බොරු. දැන් හැබැයි බොරු සංඥාහාරක්. බොරුවක් කියලා කියන්නේ ඒක මිරිගුවක්. මිරිගුව කියන්නේ වතුර තියෙනවා කියලා පෙවුනට වතුර නැහැ නේ. හිතාගත්ත දෙයක්නේ. දැනුම කියන්නේ හිතාගත්ත දේවල් ටිකක් විතරයි. ඇත්තට පවතින දෙයක් නැහැ ඒක. ඒ වගේ දැන් ওই දැනුමෙන් කියන්නකො මේ පේන්නේ කවුද කියලා. ස්වාමීන් වහන්සේ. දැන් අපේ අම්මාවත් පේන්නේ මෙතන. මල්ලි වෙන්නේ. නෙමෙයි මාවනේ අම්මාව පුතාව පේනවා. මල්ලිට පේන්නේ අයියා කියලා. ඊට පස්සේ මගේ යාළුවෙක් මෙතෙන්ට ආවොත් යාළුවෙක් ඊට පස්සේ අපේ ලොකු හාමුදුරුවෝ මෙතෙන්ට ආවොත් ගෝලයා. ඒතර ISI සංවිධානයෙන් ආවොත් කවද වෙන්නේ? ඈ මිත්‍යා දෘෂ්ටික කෙනෙක් මං ආනේ ඇත්තටම මෙතන මිත්‍යා දෘෂ්ටික කෙනෙක් ඉන්නවද? මිත්‍යා දෘෂ්ටිකයෙක්ද ඉන්නේ, පුතෙක්ද ඉන්නේ, ගෝලයෙක්ද ඉන්නේ, හාමුදුරු කෙනෙක්ද ඉන්නේ, කවුද ඇත්තටම ඉන්නේ? ඇත්තටම කවුද ඉන්නේ? කවුද ඉන්නේ කියලාවත් මොකක්ද නේ උත්තරේ? ඈ? එහෙම කියන්න බෑ. එතකොට තේරෙනවද මේ ලෝකේ අපි දැනගන්නේ තියෙන දෙයක් නෙවෙයි. අපි ආරෝපණය කරන දෙයයි අපි දැනගන්නේ. අපි ආරෝඩයයි අපිට හම්බෙන්නේ. නැතුව තියෙන දේ අපි දන්නේ මේ ලෝකේ තියෙන දේ මම දකින්නවා කියලානේ. ඉන්න හාමුදුරුව මට පේනවා. ඉන්න පුතා පේනවා කියලා නෑ. එකිනෙක ඉදයල් පේන්නේ කොහොමද? එයා බලන එකයි යා දකින්නේ. තියෙන දේ නෙමෙයි. අන්නේ එතකොට ඔන්න අපි කියන්නේ අපි අපේ ඇතුළට ගිහිල්ලා අපි මේක තේරුම් ගන්න ඕනේ. මම ජීවිතය කියලා දැකලා තියෙන්නේ ජීවිතය කියලා ඇත්තටම තියෙන අර්ථයක් නෑ. මම අර්ථයක් දීලා ජීවිතයක් දැකලා තියෙන්නේ. ජීවිතේ අරුතක් කියලා එකක් නෑ. මම අරුතක් දෙනවා. මම දකින සිහිනයයි මම දැනගන්නේ. මම දීපු අර්ථකථනයයි මම දකින්නේ. තේරෙනවද මන් දැන් කියන කතාව? හොඳට බලන්න. දැන් ඔබගේ අම්මගේ අත අල්ල ගන්න. ඒතර ඔබේ තාත්තත් ඔබේ අම්මගේ අත අල්ල ගන්නවා. අම්මට හිතෙන්නේ ඔය ඔබට හිතෙන්නේ කාගේ අත ඇල්ලුවා කියලාද? ඔබට හිතෙන්නේ කාගේ අත ඇල්ලුවා කියලාද? ඔබේ අම්මගේ අත ඇල්ලද්දි අම්මගේ අත ඇල්ලුවා කියලානේ. තාත්තට හිතෙන්නේ කාගේ අත ඇල්ලුවා කියලාද? ඈ? අම්මගේ අත ඇල්ලුවා කියලා හිතෙන්නේ නේද තාත්තට? එයාගේ වයිෆ්ගේ අත ඇල්ලුවා කියලා හිතෙන්නේ. ඒත් යාට වෙනම ෆීලින් එකක් වෙනම හැඟීමක් වෙනම සිතුවිල්ලක් ඔබට වෙනම හැඟීමක් වෙනම සිතුවිල්ලක්. එතන මං අහන්නේ එතන ඇත්තටම ඉන්නේ අම්මා කෙනෙක්ද වයිෆ් කෙනෙක්ද? අම්මා දැන් මැරිලා වැටෙනවා. ඔබ අඬන්නේ කවුරු මැරෙනද කියලා? අම්මා මැරෙන කියලානේ. තාත්තා අඬන්නේ. වයිෆ් මැරෙන කියලා. අම්මගේ අම්මා අඬන්නේ. දුව සහෝදරයෝ ටික අඬන්නේ. එතන මං අහන්නේ එතන ඇත්තටම මැරිලා වැටෙන්නේ කවුද? එතන ඇත්තටම මැරිලා වැටෙන්නේ කවුද? කියලා අහුවොත් මොකද කියන්නේ? ඈ? එතන ඇත්තටම මැරිලා වැටෙන්නේ කවුද කියලා අහුවොත්? දත්ත ටික. ඒ ඇරෙන්නේ මං එතන මැරුණේ කවුද කියලා උත්තරයක් නැහැ. එතන ඉපදිලා ඉන්නේ කවුද කියලා? අම්මා කෙනෙක්ද, දුවේද, පුතේද, අම්මා කෙනෙක්ද, ඒ කියන්නේ දුවේද, සහෝදරියක්ද කවුද? ඉපදිලා ඉන්නේ එතන. එහෙම කවුරුත් මේකයි බුද්ධ ආගම කියන්නේ මනෝපුබ්බං ගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය. මේ ලෝකේ මනෝමය වශයෙන් ආරූඪයක් විතරයි. සංකප්ප රාගෝ පුරිසස්සකාම. පුරුෂයාගේ රාගය පවා සංකල්පය. බලන්න පොඩි කාලේ අපිට කරන පුතේ මේ ගෑණි නැත්නම් කොල්ලෝ කියන මේ ගෑණි මෙහෙම ලස්සනයි කියලා එහෙම හිතුවාම රාගය එනවා. ඒ වගේ අපිට රාගය කියන එක සංකල්පමය වශයෙන් හදාගත්ත එකක්. මේ පිරිමිය මෙහෙමයි කියලා ඒ අපිට දානවා යාළුවෝ එකතු වෙනවා දාලා අපි හිතාගත්ත දෙයකට ආස කරනවා අපි.
ඔක්කොම ලස්සනයි කියවම අපිට වෙන ලස්සනයි කියලා. ඔක්කොම කිව්වොත් අපෝ මල මේ කැතේ බෑයේ මිනිස්සෙක්ගම අපිට තියෙන අපෝ කැතයි නේද ඒක. කියලා එහෙම අපිව මෝඩි හදනවා අපිව ප්‍රෝග්‍රෑම් කරේවා. එන තේරුම් ගන්න ගැහැණු පිරිමි ලස්සන කැත කියන දේවල් ආරූඪ කෙරෙව්වා. අදහස්. ඒ අදහසටයි මම බැඳුනේ ගැහැණියෙක්ට නෙමෙයි. ඒකයි බුදුහාර කියන්නේ චිත්‍රාන් නීති ලෝකේ චිත්‍රයක්. පින්තූරයක් මේ තියෙන පින්තූරය ඇතුලේ ගැහැණු නැහැ. දැන් අපි පත්තරේ පින්තූරයක් අරන් කියන හවල් නළුවා නිලියකට නළු නිලියෙක් ඉන්නවා. චිත්තපටි තිරේ බල්ලා කියනවා ආපහු අන්න නළුවා. අන්න සාරුක් ගන්න ආශ්චර්ය. අන්න ආදරය කරනවා. අන්න බඳිනවා. අන්න ඩිවෝස් වෙනවා. චිත්තපටි තිරේ ඉන්නවද ඩිවෝස් වෙන කෙනෙක්. බාලින දෙන්නෙක් ඉන්නවද? එහෙනම් මේ චිත්තපටිය බලන්න ගිහිල්ලා ඒ ඩිවෝස් එකේ කතාවේ ආදර කතාව කොහෙද හැදෙන්නේ ඇත්තටම? ඒ ඔක්කොම හැදෙන්නේ කොහෙද? ඈ? සිතිවිලිෙන් හදාගන්න එකක්නේ. එතකොට ඒවල මුළු චිත්‍රපටයේ කවදාකවත් අරුම ගානේ ශාරුක් ખાන් කෙනෙක් කියා රංගපාන කෙනෙක්වත් ඉරේ හිටියද? එහෙමත්. ඒ ඔක්කොම හදාගෙන දකිනවා. අන්න ඒතර අපි තේරුම් ගන්නවා දැන් මාව තේරුම් ගන්න යද්දී අපි තේරුම් ගන්න ඕනේ පළවෙනි කාරණේ තමයි මේ ලෝකය කියන්නේ මේ අපි 100න් හොදට හිත දිහා බලාගෙන හිටියොත් ඔබටම තේරෙයි ඔබ මේ ඔක්කොම මනෝපුබ්බංගමයක් බව. 100න් තමන්ගේ ඇතුළට හැරිලා බැලුවොත් තමන්ට තේරෙයි මේ ලෝකය කියලා කවදාකවත් පැවතිච්ච දෙයක් නැහැ. ඒක ඔබ දාන්නේ ඔබ වහන්සේ කිව්වට මේ අම්මා කියන එක්කෙනා ඉන්නවානේ කියදර දැන් මේක නම් සිටිවිල්ලක් තමයි. ශාරුක් ખાන් සිටිවිල්ලක් තමයි. හැබැයි ඉන්දියාවේ ඉන්නවනේ. ඉන්දියාවේ ඉන්නවා කියන එකත් තව සිටිවිල්ලක් විතර. ළඟට ගිහිල්ලා බැලුවහම මේ පෙනී මුදුල ශාරුක් ખાන් නේද? ඒ පෙනී මුදුලත් ආයෙ සිටිවිල්ලකින් හදාගන්න. හොඳට බලන්න නැද්ද කියලා? ඒතර ඔබට තේරෙනවද ඔබ චිත්‍රපටි හෝල් එකේ දකින්න එකයි දැන් මේ පේන එකයි චිත්‍රපටි හෝල් එකේ දකින්න එකයි දැන් මේ පේන එකයි රෑ හීනින් දකින්න එකයි තුනම එකක්. හීනුත් අපිට දත්ත කියන අන්න අම්මා අන්න තාත්තා එතන කවුරුත් ඉන්නවද? අනිකේ දත්තයයි පේන එකයි වෙන් කරන්නත් පුළුවන්ද බෑ. නිකන් පෙනිලා. පේනවත් එකම දත්තයක් ඇදිලා. තේච්චරයි. ඒ දත්තේ තුල පේන දෙයක් නෑ. අපි දන්නේ මේ පේන හිතෙන එකයි පේන එකයි දෙකම එකක් කරලා දකින්න. නාම රූප දෙක වෙන් කරන්නේ නැතුව නාමයේ රූපය එකට බස්සන. කියන්නේ මේ හිතෙන එකයි පේන එකයි එකක්ම කරලා බලන්න. මේ හිතෙන් පත්තරේ පින්තූරේ මම හිතන දෙයට අයිති නෑනේ. මං හිතුවා කියලා ඒ නළුවා කියලා ඒ හිතන එක පේන එකට අයිතියක් නෑනේ. හොඳට බලන්න නැද්ද කියලා. මේ වගේ දැනුත් ඔබට මේ ඔබ හිතන එකයි පේන එකයි එකට කරලා බලන්න. ඔබ හිතන එකයි පේන එකයි එකට කරපු ගමන් ඔබට මෙහෙම ලෝකයක් මෙතන හම්බ වෙනවා. හැබැයි ඒ ලෝකේ බලන්න කොහෙද හැදුනේ? තාන් එතන 100 පවත්වපු ගමන් ඒක අභ්‍යන්තරය හදාගන්න එක. එතකොට ඔබටම තේරෙයි මේක කවදාක්වත් එහෙම මේ එළියක පනවන්න බෑ. එළිය පිහිටන්න බෑ ලෝකේ කියලා එක. ඒකයි මනෝපුබ්බංගම ධර්මයක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒක මනෝපුබ්බංගම ධර්මයක් කියලා කියන්න අනිත් හේතුව තමයි දැන් අපි මේ පැත්තේ ওই data එක අතීත දැනුම මේ පැත්තේ විශ්වාස කරන්න මේ පැත්තේ මම කියලා ඊළඟ මායාව හැදෙනවා. මොකද දැනුම මායාවක්නේ ඔක්කොම දැනුම නැති දෙයක්නේ බොරුවක්නේ. දැනුම ඔබ විශ්වාස කරන්නේ යම් තරමකටද ඒ තරමටම ඔබ කියන මායාව එතන හැදෙන්න ගන්නවා. ඕන උදාහරණයක් කියන්නකො මම. දැන් ඔබ පරණ ඉගෙන ගත්ත දැනුම අතරින් ඔබ බාහිර ගැන හිතන්නේ නැතුව බාහිර අරමුණු කර බාහිර කියලා අපි ඔක්කොම හිතන්නේ අතීත දැනුන්නේ ඔක්කොම බාහිර අතාරින්නකො. දැන් එතකොට එළිය ගැන කතා නොකර එළිය දේවල් පේන ඇහෙන දේවල් ගැන කතා නොකර මට කියන්න ඔබ කොහේ ඉඳලාද මෙතෙන්ට ආවේ කියලා අහුවොත්. දැන් අද මෙතෙන්ට ආවේ කොහේ ඉඳලාද කියලා අහුවොත් මොකක්ද නේ උත්තරේ? බාහිර දේවල් ගැන කතා නොකර තමන් ගැන කතා කරන්න. කිව්වොත් කොහේ ඉඳලාද මෙතෙන්ට ආවේ? එළිය දේවල් ගැන කියන්න එපා. ඒ ඔක්කොම දත්ත හින්දා. ඒ වතයලා කියන්නේ කොහෙන්ද ආවේ මෙතෙන්? ඈ? මොකද කියන්නේ? කියන්න බෑ. හරියනම් කියන්නකො. දැන් මේ කොහෙද ඉන්නේ කියන්නේ? දැන් මේ ටයිල් කියන්නේ නෑනේ. ඒක අපිනේ දාගත්ත දාතන මේ සිවිලිමක් කියන්නේ නෑනේ. මේ හෝල් එක ඇතුලේ ඉන්නේ කියලා මේ හෝල් එකේ බිත්ති කියලාද ඇතුලක් පිටක් කියලා. ඒවත් අපි ගත දාත්තනේ. ඇතුලේ ඉන්නේ, පිටේ ඉන්නේ. ඒවා ටික පොඩක් අතරලා දැන් කොහෙද ඉන්නේ ඔබ? අර දැනුම අතීත විශ්වාසය පොඩ්ඩක් බිමින් තියලා ඔබ කොහෙද ඉන්නේ? ඈ? අනවන්න බෑ. මේ සාකච්ඡාව වෙලා කොහෙද යන්නේ කියන්නේ ඒ ඩේට ටිකක් නැතුව.
දැනුම නැතුව අතීත. දෙකද අතීත ඉගෙන ගත්ත දැනුම් පද්ධතිය අතහැරියට පස්සේ ආපු තැනකුත් නැහැ. ඉන්න තැනකුත් නැහැ. යන්න තැනකුත් නැහැ. ඉතින් ආපු තැනක් නැත්නම් ආපු කෙනෙක් ගැන කොහොමද කතා කරන්නේ? ඉන්න පනවන්න තැනක් නැතුව පනවන කෙනෙක් ගැන කතා කරන්නේ කොහොමද? යන්න තැනක් නැතුව යන කෙනෙක් ගැන කියන්නේ කොහොමද? අන්න එතකොට තේරෙනවද? මේ අපි දැනුම විශ්වාස කරන්න මායාවට අහු වෙලා අපව. අතීත දැනුම විශ්වාස කරන්න අපි ආයේ මේ ඉන්න තැනකුයි යන්න තැනකුයි ආපු තැනකුයි ඉන්න තැනකුයි යන්න තැනකුයි යනවා. හැබැයි දැනුම අතහැරලා මේ මොහොතේ ආව ගම ආපු තැනකුත් නැහැ ඉන්න තැනකුත් නැහැ යන්න තැනකුත් දර මමත්වේ ශූන්‍යයි. ඒ මමත්වේ ශූන්‍ය වෙන දැන ඔබ දකින්න ඔබේ ඇත්ත කවුද ඔබ කියන්නේ? දැනුමේ ඉන්නකම් බොරු මමයි ලෝකයයි කියලා බොරු මායාවක් වෙනවා. මමයි ලෝකයයි කියා සම්පජයක් වෙන්න හැබැයි ඔබ ඒ දැනුම පොඩ්ඩක් අතහැරලා මේ මොහොතේ ආව ගම ආපු තැනකුත් නැහැ ඉන්න තැනකුත් නැහැ යන්න තැනකුත් නැහැ ආපු කෙනෙක් පෙන්වන්නත් බෑ ඉන්න කෙනෙක් පෙන්වන්නත් බෑ යන්න කෙනෙක් පෙන්වන්නත් ආන් එතකොට ඔබට ඔබව තේරෙන්න ගන්නවා. ඔබේ රියැලිටි එක තේරෙන්න ගන්නවා. ඒ කියන්නේ ඔබට ලෝකය කියන එක හැදෙන්නේ අරමුණු ගන්න වෙලාවට විතරයි. ඔබ ළමයා ගැන හිතද්දී ඔබ අම්මා ගැන කියලා හිතනවා. ඔබ අම්මා ගැන හිතද්දී ඔබ දුව කියලා හිතනවා. දැන් ඔබ රැයට නිින්දට යනවා. ඔබ රැයට නිින්දට ගියාට පස්සේ ඔබට ඔබ කවුරු වගේද දැනෙන්නේ? රාත්‍රියේ නිින්දෙදි ඔබට ඔබ කවුරු වගේද තේරෙන්නේ? ගැහණු කෙනෙක්ද, පිරිමි කෙනෙක්ද, දුවේද, පුතේද? රාත්‍රියේ නිින්දෙදි ඔබට ඔබ කවුරු වගේද තේරෙන්නේ? එහෙම කියන්නේ බෑ. රාත්‍රියේ නිදි ඔබ දන්නවද පැය කීයක් නිදි ගත්තා කියලා? හැබැයි උදේ නැගිටලා හිතනවා අම්මා ඉතින් අද පැය 6ක් බුදිය ගලලා ඒක කොහොමද කියන්නේ ඒ ඔල්ලෝසේ කට්ට බල්ලා වෙලාව හිතාගත්තට පස්සේ හිතන්නේ පැය 5යි පැය 6යි නිදිය ගත්ත වෙලාව. ඒතර ඔබට තේරුම් ගන්න ඔබ අරමුණක් ගද්දි තමයි ඔබ මැවෙන්න පටන් ගන්න. ඔබ ළමයා ගැන හිතද්දී ඔබ අම්මා පුතාගේ සාර්ථක වෙනවා. ඒ ළමයා කියන අරමුණ ගෙවෙද්දී ඔබත් එතන ඉවරයි. අර කාසියේ මූණ අල්ලද්දි පොල්ලත් ඒකම හම්බෙන්නේ. මම මූණ අතාරේදී කාසියේ මූණ එපා කියද්දි පොල්ලත් ඇති. මේ දෙක එකට එන දැනීම. මේ දැනීම වෙන් කරන්න බෑ මේ ළමයා ගැන හිතන අම්මා වෙනමයි ළමයා වෙනමයි නේ ඒ පෙර නොදිවි ඒ ළමයා කියන දැනීම එන තැනම ඒ දැනීම නිසා අම්මයි ළමයා කියලා වෙන් කරනවා. ඒ වෙන් කරාට එහෙම වෙන් කරන්න දෙයක් නෑ නිකන් දැනීම මාත්‍රයක්. ඒ හේතු නිසා හටගත්ත ඒ දැනීම ඒ හේතු වැඩිද එතනම ඉවරයි. ඒ දැනීම තුන දෙපැත්තක් නෑ. ඔව්. 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 මේමයි යම් මට්ටමකට යනකම් ඒ දත්ත වැදගත්කමක් තියෙනවා. හැබැයි ඒ වුණාට ඒවා දත්ත විතරයි බොරු විතරයි. ඒ දත්ත උදමං කියන්නේ මෙතෙන්ට එනකම් ඔබට උදව් කරා ඒවා. ඒවා නෑ කියන්නේ ඒවා වැරදි කියන්නේ නෑ. දැන් අපිට යම් දැනුමක් ඕනනේ මේ කතාව තේරුම් ගන්නත් මේ කියන එක තේරුම් ගන්නත් යම් දැනුමක් ඕනේ. හැබැයි එයා තේරුම් ගන්න ඕනේ හැම දැනුමක්ම අන්තිමට බොරුවක් බව. එතකොට තමයි සැබෑ බුදුන් දන්නේ. සැබෑ බුදුන් යාන හම්බෙන්නේ මේ දත්ත වලින් නෙමෙයි. දත්ත වලින් ඉගෙන ගන්න බුදුහාමුදුරුවෝ සංස්කෘතිකයි. ඩේටා වලින් ඉගෙන ගන්න බුදුහාරෝ බොරු සංඥාව විතරයි ඒවා. ඒ ඩේටා වලින් දන්න ධර්මයේ බොරුවක් විතරයි. හැබැයි බොරුවක් වුණාට අපිට දැන් මෙහෙම දන්නකොට දැන් අම්ම මෙහෙම අපි හඳට ඇඟිල්ල දික් කළා ඔබ අහනවා හාමුදුරුවෝ හඳ කොහෙද තියෙන්නේ කියලා. මම මෙහෙම අතන කියලා දික් කරනවා. ඒතකොට ඔබ මගේ ඇඟිල්ල බලලා හඳ බලලා කියලා දැක්ක කියලා ඒත් වැරදීනේ. හැබැයි ඇඟිල්ලත් ඕනේ. මොකද දිශාවක් පෙන්නනවානේ. හැබැයි ඇඟිල්ල නෙමෙයි හඳ කියන්නේ. බුදුහාමුදුරුවෝ කියලා ඔබ ඉගෙන ගත්ත කෙනා නෙමෙයි බුදුහාමුදුරුවෝ. ඒක ඇඟිල්ලෙන් අර පෙන්නනවා වගේ. ඔබ ඇඟිල්ල බලලා බුදුහාමුදුරුවෝ ගැන දැනගත්තා කිව්වොත් බොරුවක්. ඒක වැරදි. ඇඟිල්ල හරහා ඇඟිල්ලෙන් පෙන්වන්න බැරි දේ දකින්න ඕන. එතකොට ඔබ බුදුන් දැක්කා. ඔබ හඳ දැක්කා. ඒ වගේ ඔබ අර දත්ත තදින් අල්ලන්න එපා. ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනේ නැහැ. හැබැයි ඒකෙන් ගන්න තියෙන උපකාරය ගන්න. දැන් අපි මේ සාකච්ඡා කරත් ඒ යම් ඇසින් කියන්නේ ආයතන හයෙන් දකින්න බැරි තැනකට ඔබ යොමු කරවන්නේ. ඉතින් ඔබ එතන නොදක බුදුන් දකින්න බෑ. එතකන් ඔබ දැනට ඔබ හිතන් ඉන්න බුදුහාමුදුරුවෝ හරිය උනාට ඇත්තම බුදුන් නෙමෙයි. දැනට ඔබට ඩේටා වලින් කවම බුදුන් ඉන්නේ. ඒ බුදුන්ට කමක් නැහැ. ඇත්ත තාම නොතේරෙන හින්දා වඳින්න. ගරු කරන්න. හැබැයි තේරුම් ගන්න එතනින් එහා එකක් තියෙන බව. ඒකයි බුදුහාමුදුරුවෝ වක්කලි හාමුදුරුවන්ට කියන්නේ වක්කලි හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ බලන් ඉන්නවනේ. වක්කලි මේ කුණු කය දිහා බලන් ඉඳලා මාව මෙතන පේන්නේ නැහැ. මේ කුණු කය මම නෑ කියනවා.
ඔයා හිතාගෙන ඉන්නවා මෙතන ඉන්නවා කියලා ඔයා ඔයාගේ ආරෝපණය දකිනවා. ඔබට මාව දකින්න ඕන නම් මේ ශුන්‍යතා ධර්මයේ දකින්න. යෝ ධම්මං පස්සති සෝවං පස්සති. ඔබ මේ ශුන්‍යතාවය දැක්ක විට ඔබට මාව දකිනවා. බුදුන් කියන්නේ පුද්ගලයෙන්ට නෙවෙයි. බුදුන් කියන්නේ තව රූපයකට නෙවෙයි. බුදුන් රූපයක් කියලා ඔබට උගන්වලා. හැබැයි ඒ බුද්ධ වචනයම කියනවා බුදුන් රූපයෙන් දැකිය නොහැක. රූපේ එහා ගියපු විමුක්තිය. ශුන්‍යතාවයේදී ඒ නිසා අපි ඒවා කියන්නේ අපි මේ වැඩක් නැහැ කියලා රිජෙක්ට් කරන ප්‍රතික්ෂේපයක් නෙමෙයි. හැබැයි අපි කියන්නේ ඇඟිල්ල කියන්නේ හඳට නෙවෙයි කියලා. ඇඟිල්ලට බෑ හඳ ගිහිල්ලා අල්ලන්න. ඇඟිල්ල උදව් කරගෙන ඇඟිල්ලෙන් එහා තියෙන දේ. ඇඟිල්ලෙන් එහා දේ ස්පර්ශ කරන්න කියන්නේ. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ඩේට් එකක් තමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ සංගතය. බුදුහාර පනවා දේශනා. සංකතේ සහ අසංකතේ කියලා දෙකක් තියෙනවා. අසංකතේ කියන්නේ සකස් නොකරපු දේ. සකස් නොවිච්ච දේ. ප්‍රෝග්‍රෑම් නොකරපු දේ නිබ්බාණය. සංකතේ කියන්නේ සකස් කරපු එක. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ බුදුහාමුදුර සකස් කරලා පනවපු දෙයක්. සකස් නොවු දෙයට යන්න උපකාරයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය අතහැරෙන්න ඕනේ. ඒක සංකත ධර්මයක්. දැන් මට හිතෙන්නේ දැන් මේ දේශන කීයක් විතර අහලා තියෙනවද දැන් අපි කතා කරමු. එකක් කියන්නේ මේ ඉස්සර අහලා තියෙනවද? මේ එහෙම බෑ. එහෙනම් ඔය ප්‍රශ්න අහන්න ටිකක් දේශන 20ක් 30කට වඩා අහලා එන්න ගිහිල්ලා. නැතුව ඒ ප්‍රශ්න තාම මොකද මට පේනවා නිකන් අමුයෙන් අහන්නේ. බෑ ඒ කියන්නේ අමුයෙන් අහන්න මම දෙන උත්තර යන්නේ කොහෙද මල්ලේ පොල්ලේ. මොකද ඒ නිසා මට හිතෙන හොඳම දේ ඒ වගේ ප්‍රශ්න අහන්න හොඳයි YouTube එකට ගිහලා ටිකක් දේශන 20ක් 30ක් එක දිගට අහන්න. එතකොට මේ මොකද්ද මේ කියන්න හදුවේ කියන එක තේරෙන්න පටන් ගන්න. ඒක පාඩම මම කියන පළවෙනි දවසේ වැඩි වගේ අහන ප්‍රශ්න. මොකද මම දෙන්න යන උත්තරත් වැඩි වෙයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ මම මේ අහන ප්‍රශ්න වැරදි හින්දා නෙවෙයි. ඒ ප්‍රශ්න වලට දෙන්න යන උත්තරින්ද ආයෙ තව බැටලි. අර ඒ ටිකක් ටිකක් අහගෙන ගියා නම් මට හිතෙන හැටියට මොකද දැන් නෝන අහන්නේ නෝන ඉන්න මතේ ඉඳගෙන හරියට තදින්. ඒක එතන ඉඳන් අහද්දී මට ගහන්න පුළුවන් ඒක කැඩෙන්න. යහුවට ඉතින් වැඩක් වෙන්නේ නැහැ. වැඩක් කරනකොට ඔබ නිකන් අර තියෙන ශ්‍රද්ධාව නැති කර ගන්න පුළුවන්. ඊට වඩා හොඳයි ටිකක් මේ දේශන අහලා ගියා නම් අහගෙන ගියාට පස්සේ මේ ඒකට තේරෙන්න ගන්නේ ටිකක්. මොකද්ද මේ කියන්න උත්සාහ කරන්නේ? මොකද්ද හැබැයි බුදුන් කියන දේ දැන් මේ අපි මේ උත්සාහ කරේ අර එක පැත්තකින් ඔක කියන අතර මේක මේ උගන්වන්න හදන මේ ලාවස්තුමා කියන්නේ. ලාවස්තුමා මොකද්ද මේ කියන්න උත්සාහ කරන එක? ඉතින් දැන් මම මෙහෙම කිව්වොත් එහම දැන් මම ඔබත් එක්ක ගොඩක් කළා කතා කරානේ. මං කියනවා ඔයාට මං කියපු කිසිම දෙයක් තේරුන්නේ නැහැ කියලා විශ්වාස කරනවද? මං ඔයාට කියනවා ඔයා මම මෙච්චරලා කතා කරපු කිසිම දෙයක් ඔබට තේරුන්නේ නැහැ කියලා විශ්වාස කරනවද නැද්ද? දැන් මම මේ කියන ඔක්කොම මම මලයාලම් භාෂාවෙන් කියනවා. ජපන් භාෂාවෙන් කිව්වොත් මලයාලම් භාෂාවෙන් කිව්වොත් එහෙම ඔයාට ඒක තේරෙයිද නැද්ද? ඔයාලට මම කියන එක නම් තේරෙන්නේ බුදුන් කියපු එක නම් ඔයාට තේරෙන්නේ. ඔයාට මොන භාෂාවෙන් කිව්වද ඔක තේරෙන්නේ නැහැ. ඔයාට මම කියන එක නම් ඔයා තේරුම් ගන්න තියෙන්නේ බුදුන් කියපු එක නම් ඔක මේ සිංහල ඕනේ නැහනේ. ඒ මම කියන එක නම් තේරෙන්නේ ඔයා දන්න ඕනේ දාසකෙන් මම මලයාලම් වලින් කිව්වොත් ඔක තේරෙනවා. ඇයි මම මලයාලම් වලින් ජපන් භාෂාවෙන් කිව්වොත් නොතේරෙන්නේ? සිංහලෙන් කිව්වම තේරෙන්නේ. ඇයි? භාෂාවක් දන්නවනේ. භාෂාවක් දන්නවා කියන්නේ මොකක්ද? භාෂාවක් දන්නවා කියන්නේ පොඩි කාලේ ඉඳලා අපිට පුරුදු කරන චිත්‍ර රූප ඇඳලා ඉන්නේ ඇහැක් ඇඳලා පුතේ මේ ඇහැ මේ කන චිත්‍ර රූපයක අර්ථකථනය දුන්නානේ. භාෂාවක් දන්නවා කියන්නේ චිත්‍ර රූපات එක්ක දීපු අර්ථකථනය. චිත්‍ර රූපات එක්ක අයිඩියා දෙන්න පටන් ගත්තා. ඇහැ කන නාසය අම්මා කිය රූප වෙන්න එතකොට භාෂාවක් දන්නවා කියන්නේ චිත්‍ර රූපයක අර්ථකථන දීලා එතකොට භාෂාවෙන් තමයි මේ ලෝකේ හැදුවේ බුදුහාමුදුරුවෝ හැදුවේ. ජේසුස් වහන්සේ හැදුවේ. අපිට බුදුන් කියලා කියන්නේ භාෂාවෙන්. ජීසස් කියන්නේ භාෂාවෙන්. ඔක්කොම රටවල් ඉගන්නේ භාෂාවෙන්. හැබැයි භාෂාව කියන්නේ පස්සේ හදාගන්න දෙයක් නේ. ඉපදීම භාෂාව තිබුණේ. එහෙනම් භාෂාවෙන් අපිට ලෝක පෙන්නුවා, රටවල් පෙන්නුවා. ඒක ඔක්කොම ලෝක සිටියන් වලින් ලංකාව, ඇමරිකාව ආදී පෙන්නුවා. පුළුවන් නම් දැන් ඔය පොඩ්ඩකට භාෂාව අතහරින්නකො. සිංහල, ඉංග්‍රීසි පස්සේ ඉගෙන ගන්න. භාෂාව අතහැරලා ඔබ ලෝකේ ගැන ඕන දෙයක් හිතන්න බුදුහාර ගැන හරි ජීසස් ගැන ඕන එකක්. භාෂාව පස්සේ ඉගෙන ගත්ත භාෂාව අතහැරලා ඕන කෙනෙක් ගැන හිතන්න.
මොකක් ගැනද හිතුවේ? ආන්ගේ හිතන්න බැරි තැන ඔයා බුදුන් දැක්කා. පොඩි වෙලාවක. ඒ වගේ හිතන්න බැරි තැනක් ආවනේ. ආන් එක තමයි මම මේ කියන්න උත්සාහ කරන. ආන් එතෙන්ට ආවද? එතකොට ඔයා දකි. ඔයා හිතන්න පටන් ගත්තා ගමන් ආය අර පරණ භාෂාව ඉස්සරහට. අර භාෂාවෙන් හදපු ඒවත් එක්ක මන් දෙක වාද කරනවා, තර්ක කරනවා, බුදුන් ගැන අහනවා, ඉගෙන ගත්ත භාෂාව. ඉතින් භාෂාව අතහැරලා පොඩ්ඩ භාෂාව අතහැරලා හරි දැන් තමන් ගැන ඕන දෙයක් හිතන්න. සිංහලෙන් හිතන්නත් බෑ අපි ඒ පස්සේ ඉගෙන ගත්ත භාෂාවනේ. භාෂාව අතහැරලා ඕන ගැන හිතන්න. ආන් එතකොට ඔයාවත් දකින්න. ආන් මේ නොහිට දැන පොඩි වෙලාවට ස්පේස් එකක් ගාවනේ හිතට. හිතන්න බැරි ස්පේස් එකේදී ඔයා කවුද කියලා දැක්කනවා. බුදුන් කවුද කියලා දැක්කනවා. හැබැයි ඔයා විශ්වාස කරන්නේ එතන බුදුන් ඉන්නවා කියලා. ඔයාගාර දැනුමින් වැහිලා ඉඳ ඔයා හිතන්නේ මෙහි බුදුනුත් අර භාෂාවෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔයාවත් අර භාෂාවෙන් ගන්න. හැබැයි භාෂාව ලොක් කරපු දැන් මම නිකන් ඉගෙනන් කරේ අර මනස පොඩි ලාව ලොක් කරානේ. කඩලයි චින්තනේ. ඒ ලොක් එක ඇතුළතදී ඔයා තේරුම් ගන්නවා මොකද්ද? ඉතින් ඒ වුණාට මනුස්සෙක් දැනුම විශ්වාස කරන්නේ සත්‍ය දැනුම නැති දැන තියෙන්නේ. නිවන නොදන්නා දැනක තියෙන බව විශ්වාස කරනවා. එයා හිතන්නේ දැනුම විශ්වාස කරන්නේ ඒකත් මට දැනුමින් තේරුම් ගන්න පුළුවන්. අවසානයක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් එතකොට දැන් ඔයාට තේරෙනවා දැන් ඔයාට දැන් මම කතා කරද්දි මම කියන එක තේරෙනව නෙවෙයි. සද්දයක් එක්ක කිටි කිටි ගාලා භාෂාවෙන් හදනවා. ඒ හදන එකයි දැනගන්නේ. ඒ කියන්නේ ආනන්ද හාමුදුරුවත් කියන්නේ නැහැනේ බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනා කළා කියන්නේ නැහැනේ. අඩුව ගන්න දැන් ඔබ කිව්වට බුදුහාමුදුරුවෝ කිව්වා කියලා ඒක කියපු ආනන්ද හාමුදුරුවත් කියලා නැහැ බුදුහාමුදුරුවෝ කිව්වා කියලා. උන්වහන්සේ කියන්නේ ඒවම් මේ සුතන් කියලා. මම මෙහෙම හදාගත්තා කියලා. බලන්න සූත්‍ර කියවලා බුදුහාමුදුරුවෝ මෙහෙම කිව්වා කියලා ආනන්ද හාමුදුරුවත් කියලා නෑ. කියලා තියෙන්නේ හදාගත්ත එකක්. අපි එක එක්කෙනා කියන්නේ අපි හදාගත්ත කතාවක්. අපි දැනගන්න. ඒක තමයි ඇත්ත. දැන් ඔබට දැන් ඒ සද්දේදී මේ දැන් මේ සද්දේ වල බල නෑනේ මොනවා. සද්දේදී කිටි ගාලා දැනුමින් හදාගන්න. මේ හදාගත්ත කෙනේ අපි තේරුම් ගන්න නම් මං අහන යන ප්‍රශ්නයක්. මෙච්චරලා ඔබෙන් ප්‍රශ්න ඇහුවේ කවුද? ඈ? මේ කඩට උත්තරේ දීලා අහනවා වගේ. මෙච්චරලා ඔබෙන් ප්‍රශ්න ඇහුවේ කවුද? ඈ? ඔබ වහන්සේ ප්‍රශ්න ඇහුවා නම් එනේදී මලයාලම් භාෂාවෙන් මං කිව්ව තේරෙයි ප්‍රශ්න. එහෙනම් ආය අහන කාගෙද කොහොමද හදුනේ කියලා? කොහොමද ප්‍රශ්න හදුනේ කියන්නේ බෑ? ඈ? ඒ කියන්නේ ඒ සද්දයේදී සද්දයක් එක්කනේ අර භාෂාවෙන් ඇදුවේ. ඒකනේ දැනගන්න එහෙනම් මෙන්න මේ ප්‍රශ්න ඇහුවේ කවුද? භාෂාවේ මත සිතිවිලි ගන්න. ඒවට උත්තර දුන්නේ කවුද? ඒ පරණ මතකයේ සිටින එහෙනම් ඒකට තේරෙනවද ඇත්තටම මෙච්චරලා කියපු කෙනෙකුත් නැහැ ආපු කෙනෙකුත් නැහැ කියපු කෙනෙකුත් නැහැ ආපු කෙනෙකුත් නැහැ සද්දත් එක්ක සිටිවිලි ටිකක් ඇති වුණා එතන මේ දැනීම් ටික නැති වුණා ඇත්තටම සංසාරේ එන කෙනෙකුත් නැහැ යන කෙනෙකුත් නැහැ ඉන්න කෙනෙකුත් නැහැ පටිච්ච සමුප්පන්නව සිටිවිලි ටිකක් හටගෙන නැති වුණා අවිද්‍යාව නිසා ඒ සිටිවිලි මම කියලා ගන්න දෙයක් කියලා ගන්න ගතිය නිසා ඒවට බැඳීම හැදෙනවා. ඒවට වැලියු එකක් හැදෙනවා. උපාදාන වෙලා ඒ සිතිවිලිත් එක්ක තව කතන්දර ගොතනවා. ඒ කතන්දර කියන්නේ තව සිතිවිලි ටිකක් විතරයි ප්‍රපංච කියන්නේ. ඒ කතාව ඇත්තට මත් වෙනවා. මත් වුණාම ඔබට ඔබ වෙන්නේ නැතුව ඔබ අර සිතිවිලිත් එක්ක අර දැනුමින් හදපු සිතිවිලි සිහිනේ ඇතුලේ ඉන්නවා. ඒකට අපි කියනවා සංසාරය කියලා. මේ කතාව තේරුම් ගත්තාම මේකට තියෙන බැඳීමෙන් අයින් වුණාම ඔබ දකිනවා. ඔබ දැක්කට පස්සේ සිතිවිලි තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඒවෙන් කර්ම රැස් වෙන්නේ නැහැ. මොකද ඇට ඇස් වෙන්නේ නැහැ. ඇත්ත දැක්කා. නිසා. වැඩි ළමයේ ගොඩාක් එයාගේ සයිලන්ට් එකේ ඉන්න ප්‍රමාණය වැඩි. හැබැයි වැඩි වුණාට ළමයා තාම යථාර්ථය දැකලා නැති නිසා. ළමයා ප්‍රෝග්‍රෑම් කරවන්න පුළුවන් අහපෝ ඩේටා වලට. රාගේ ඇති කරන්න හැබැයි ළමයා ගොඩක් ළඟයි සත්‍යෙට. ඩේටා එන්නේ ඒවට අහු වෙනවා. ඒවට මුලා වෙන ගතිය වැඩි. හැබැයි ඒ වුණාට අපි ළමයාට කියන්නේ මමත් නෑ කියලා. ළමයාට මම හා බාහිර කියන ඇති බවට ගන්න ගතියට බැඳීම තියෙනවා. හැබැයි ඒක අම්මද තාත්තද කියලා ළමයා දන්නේ නැහැ.
අම්මද තාත්තද මන්ද කියලා දන්නේ නැහැ. හැබැයි අර ගතියට බැඳිලා තියෙනවා. ඒ නිසා ළමෙක් මරණ ඵලයට අපි උපදින්නේ නැහැ කියන්නේ. කර්මයක් නැහැ කියන්නේ. හැබැයි ළමයා අය තරම් කන්ඩිෂන් වෙලා නැහැ. මම කියන අදහසට හැඟීමට බැඳිලා අඩුයි. මොකද මේ මම කියන දැනීමක් නේ අපිට තියෙන්නේ. ඔය දැනීමට තනියෙන් ඉන්න බෑ. ඔකට එල්ලෙන්න ඕනේ මොකක් හරි ඔබ්ජෙක්ට් එකක. I am body මම ශරීරය හරි මම මොකක් හරි කියලා එල්ලුණාම තමයි ඒකට ඒ මම කියන දැනීමට පැවැත්මක් හැදෙන්නේ. ඒක දිට්ඨියකට යන්නේ. ඒක මේ මමත්වයේ පහළ වෙන්නේ මොනවා හරි පරණ දැනුමක එල්ලුනොත් ඒ හැඟීම. හැබැයි එල්ලෙන්නේ නැත්නම් අර මම කියන දැනීම සිහින් හිටියොත් ඒක ආයෙ මූල ප්‍රභවයට යනවා. ඒ නිසා ළමයා අර දාන ඩේට් එකේ ළමයා ඩේට් එකට ආයෙ අහු වෙනවා. ළමයා ඒ කියන්නේ ළමයා දන්නේ තමන් ඉන්නේ ප්‍රകൃතිය බව. ප්‍රകൃතිය ඉන්න කව දැනගන්න ඕනේ අපි. දන්නේ නැත්නම් ආයෙ ඩේට් වලට අහු වෙනවා. බුදුහාරගෙන සිත විමුක්ත නම් විමුක්ත සිත දැනගන්න විමුක්ත සිත කියලා. දන්නේ නැත්නම් ආයෙ අරකට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. ඉතින් ඒකේ දැක්මත් බව අවශ්‍යයි. ඉතින් එතකොට දැන් ඔබට තේරෙනවද මම මේ කියාගෙන ආපු ටිකෙන් ඇත්තටම අපි දැන් විවාහ වෙලා දෙන්නේ. දැන් ඊට මේ ටික ඇහුවනම් විවාහ වෙලා දෙන්නේ කාත් එක්කද? ඈ? මේ ටික ඇහුවනම් දැන් කසාද වෙලා දෙන්නේ කාවද? ඈ? දේශානික වද? ඩේට් එකක් දේශානික. ඉතින් බලන්න දැන් මෙච්චර කාල කසාද බඳන් ඉඳලා තියෙන්නේ මොකද දත්ත යන්නේ? එයාව බැඳ ඔබ කවුද? එයා බැඳ ඔබ කවුද? ඈ? ඩේට් එක ගන්න එතකොට තේනවද හෙන්න සීරියස් අරගෙන අපි කසාද වැඳලා අරකයි මේකයි ඉතින් හිටියට නිකන් දත්ත ටිකක් විතරයි බුදුහාඳුරෝ කියනවා කේල් බඩක් අරන් පොදු ටික ඇරියට පස්සේ අරටුවක් නෑ. ඒ වගේලු අපි මේ හිතාගෙන ඉන්නවා හෙන්න සීරියස් බරක් අරගෙන බැලින්න කවුද මේ තමන්ගේ ඇතුළට හැවෙලා තමන් කවුද දේශානි කවුද කියලා බැලින්න කවුද දේශානි කියලා බලලා නිකන් ඩේට් ටිකක් විතරයි. ඒකයි මෙතන ලාවන්ස් කියන්නේ ඇතුළට හැරුණාම ඔක්කොම තේරෙන මුළු ලෝකෙම මොකද්ද කියලා තේරෙනවා. අයි මේ එළියට ජනේලෙන් එළිය බලන්න ඕනේ නැහැ. ඒකයි මෙතන කියන්නේ. තම ජනේල් කවුල් වලින් පිටතට නොබලා කෙනෙකුට ස්වර්ගය දැක්කට ඇති. ඒ කියන්නේ යාට එළිය බලන්න ඕනේ. තමන්ගේ ඇතුළ බලනවා මේ බොරුව පේනවා. මේ කියන්නේ අපි මේ දකිමින් ඉන්නේ සිහිනයක් බව. මේ ඩ්‍රීම් එකක් බව. ඒ කියන්නේ දැන් ඔයා රෑ හීනයක් දකින්න රෑ හීන දකිද්දි දැන් ඔයා ඉන්නවා දේශානි ඉන්නවා බල්ලෙක් ඉන්නවා. ඔයයි දේශානි ඔය කණ්ඩ බලපන්නවා. ඔයා දුවගෙන කියලා එකපාරට නැගිටිනවා. දුවන් කියලා නැගිටිට පස්සේ ඔයාට තේරෙන්නේ ඒ හිටපු එතන ඔයා ඉන්නවා කියලා දැනුණානේ. ඔයා ඉන්නවා කියලා දැනුණා, දේශානි ඉන්නවා කියලා දැනුණා, බල්ලෙක් ඉන්නවා කියලා දැනුණා. නැගිට්ටාම තේන්නේ ඒ තුන් දෙනාම ඇත්තක්ද බොරුවක්ද හිටපු. බොරුවක්නේ. නැගිට්ටාම දැන් මම ඉන්නවා, දේශානි ඉන්නවා. ඒකට මමයි දේශානි අර හීන වෙලාවේ කොහෙද ඉන්නේ? අර හීන වෙලාවේදී කොහෙද ඉන්නේ? කොහෙවත් නැහැනේ. හීන හිටපු දේශානි මමයි දැන් කොහෙද ඉන්නේ? ඈ? හීනේ බොරුවක් නම් මං කියන්නේ මේකත් බොරුවක් කියලා. සිහින හිටු දේශානි මමයි. මෙතන නෑ මෙතන ඉන්න මමයි දේශානි හීනේ. මේ දෙකෙන් මොකක්ද ඇතුළ? හීනේ දකින්න එකට ගැඹුරින් ඉඳදී මොකක්වත්. එහෙනම් මේ තුنين කොහොමද? කොයි මූඩ් එකද ඇත්ත? මං කියන්නේ මේ ඔක්කොම බොරුවක්. මේක ඩ්‍රීම් එකක් කියලා. ඒ ඩ්‍රීම් එක තේරුම් ගත්තාම ඔයාගේ ඩේටා වලට තිබ්බ වැලියු එක නැති වෙනවා. මේක තේරුම් ගන්න මේ සීන මට්ටමක් කියලා ඇතුලෙන් දීලා තිබ්බ වැලියුස් 0 වෙන්න ගන්න. අන්න ඒකට තමයි නොබැදීම පහළ වෙන්නේ. දැන් ඒක දැන් මෙහෙම හිතන්නකෝ දැන් මේක උදාහරණයක් කියනකොට දැන් තමන්ගේ අත දිහා බලන්න හැම බලන්න අත දිහා බලද්දී ඔබට දෙන්නේ අත ඔබ දිහා බලනද ඔබ අත දිහා බලනවා කියන්නේ. මම නිකන් හීනයක් කියලා තේරුම් ගන්න පොඩි උපමාවක් කියන්නේ. අත දිහා බලද්දී වෙන අත ඔබ දිහා බලනද ඔබ අත දිහා බලනවා කියන්නේ. දැනෙන්නේ මොකක් වගේද? මම අත දිහා බලන ඔබ කොතනද ඉන්නේ? බලන්නා කොතනද ඉන්නේ? ඈ? බලන්නා කොතනද ඉන්නේ කියලා මොකද්ද කියන්නේ? ඈ? අත දිහා මට අත පේනවා. අත දිහා බලන මං කොතනද ඉන්නේ කියලා හො. ඈ? ඈ? පොයින්ට්ලස් වෙනවා. පෙන්වන්න තැනක් නැහැ. අන්න ඒක තමයි දැන් ඊනේ උනත් පෙවුනට පෙනෙන්නේ නා ඉන්න තැන දැනෙනවා ඉන්න කියලා දැනීම නැත්තේ නෑ. දැනෙන්නේ නා කොතනද කියලා බලුවොත් දැන් මෙතන උනත් අත බලනවා වගේ දැනෙනවා. දැනෙන එක වැරදි නෑ. බුදුහාරු කියන්නේ දිත්තේ මතම් පේනවා කියලා දැනෙනවා. ඇහෙනවා කියලා දැනෙනවා. දැනෙන එක නෑ කියලා කියන්නේ බුදුහාරු කියන්නේ දැනෙන්නේ කියලා පනවන්න තැනක් නෑ කියලා. දැනීමක් නෑ කියලා හීනෙත් දැනීම තියෙනවා. දැනුණාට දැනෙන්නේ අත දිහා පේනවා කියලා දැනෙනවානේ. පේනවා කියලා පෙනීම දැනෙන්නේ නා ඉන්න පොයින්ට් එක බලන්න. අන්න එතකොට පොයින්ට් එක. පිහිටන්න දැනගන්න. ආන් එතකොට ඔබ දකින්න.
හරි දැන් මම ගොඩක් කතා කරලා මම අන්තිමට ඇහුවොත් දැන් ඔබ කවුද කියලා. දැන් මොකක්ද දෙන උත්තරේ? ඔබ කියන්නේ කවුද කියලා ඇහුවොත් කවුරුත් නැහැ කිව්වොත් ඒකේ වැරද්දක් තියෙනවා. මොකද කවුරුත් නැහැ කියන එක වැරද්දක් කියන්නේ එතකොට ඔබට නැති බව හම්බෙනවනේ. මොනවා හරි දෙයක් ඔබ්ජෙක්ට් එකක් වශයෙන් හම්බුනොත් ආයේ ඔබ්ජෙක්ට් එක අල්ලගෙන සබ්ජෙක්ට් එක නැගී හිටිනවා. අයි කියන්නේ. ඔව් මම කියලා කෙනෙක් නැහැ කියන එකේ වැරද්ද මං කියනකොට දැන් මේ හැම පේනවනේ මේ කෝපේ පේනවනේ. අත උඩ කෝපේ තියෙනවා. මම මේක අයින් කරනවා. දැන් එතන මොකද තියෙන්නේ? ඉස් මොකක්ද තියෙන්නේ එතන උඩ? ඔව්. මුකුත් නැහැ. දැන් මුකුත් නැහැ කියන්නේ ඔබට තේරෙනවද යමක් තියෙනවා. මුකුත් නැහැ කියන එක දැන් තියෙනවනේ. එතකොට ඔබ නැති බව ඇති කරා. මුකුත් නැති බව ඇති කරපු ගම නැති බව දන්න ඔබ හැදෙනවා අනිත් පැත්තේ. ඇයි ඔබ්ජෙක්ට් එකක් තියබයි දැන් මුකුත් නැහැ කියන එක තියෙනවනේ මෙතන. මුකුත් නැති බව තිබ්බ ගමම්ම නැති බව දැනගන්න මගේ කාසිය දෙපැත්ත එකට හදිනවා කියලා. මොන අල්ලද්දි පොල්ල හම්බ වෙනවා වගේ නැති බව හම්බෙදි නැති බව දැනගන්න නැති බව අනිත් පැත්තේ හම්බ වෙනවා. ආයෙ අහු වෙනවා ඊගෝ එකටම. ආයෙ හිතටම දැනුමටම අහු වෙනවා. ආයෙත් අහු වෙනවා දැනුමටම ආයෙ ඩේට් එකටම අහු වෙනවා. නැති බව දැනගන්න නැති බව ඇති වෙලා. එතකොට මෙතන මුකුත් නැහැ කියන්නේ මොකක් නිසාද? ඔබ මෙතන මුකුත් නැහැ කියලා කියන්නේ ඇයි නැති බව ඇති ඇයි නැති බව තියෙන්නේ ඈ මොකද පේන්නේ නැති බව හම්බුනේ මොකක් නිසාද නැති බව තියෙන්නේ ඇයි මෙතන ඈ මොකට සාපේක්ෂවද ඈ දැන් මෙතන මුකුත් නැහැ කියලා කියද්දි මුකුත් නැති බව හම්බෙන්නේ මොකට සාපේක්ෂවද ඈ යමක් තිබ්බා කියලානේ මෙතන කෝපයක් තියෙනවා කියලා මතකෙට සාපේක්ෂ ඇති බවට සාපේක්ෂ නැති බව. මං ආන්නේ මේ ඇහැට කෝපයක් පේනවද? ඇහැට කෝපයක් පේනවා? දැන් මේකට කියනවාද පොඩි ළමයින් කියනවාද මේ කෝපයක්ද? පෙනීමක් තියෙනවා මේකට කෝපයක් කියන්න පුළුවන්ද? ඇහැට පෙනීමක් තියෙනවා එච්චරයි. කෝපය. මම මේව සද්ද කරනවා. මේ සද්දෙට කෝපයක් තියෙනවද? සද්දයක් ඇහෙනවා එච්චරයි. ඒක දැනෙනවා එච්චරයි. එහෙනම් මම මේක ලේව කරන රසයක් දෙන රසයට කෝපයක් තියෙනවද? රසය දැරේ මං ඉඹිනවා ඉඹම ගඳ සුවඳගෙන ගඳ සුවඳට කෝපයක් තියෙනවද මම මේක අල්ලනවා එල්ල සද බවක් සද බවට කෝපයක් තියෙනවද සද බවට කෝපෙකුත් නැහැ එහෙනම් දැන් කෝපේ කොහෙද තියෙන්නේ ඇහැට පේන්නෙත් නැහැ කන්ට ඇහෙන්නෙත් නැහැ අතින් අල්ලන්නත් බෑ දැන් එහෙනම් කෝපේ කොහෙද තියෙන්නේ ඈ කෝපේ කොහෙද තියෙන්නේ ඈ ඒ දත්තේ තුල කෝපයක් තියෙනවද ඒත් නෑනේ. එහෙනම් කෝපයක් කියලා එකක් හම්බෙන්නෙම නැත්තම් මෙතන ඇති බවක්ම නැත්තම් නැති බවක් තියනවද? ඇති බවක්ම නැත්තම් නැති බවක් තියනවද? නෑ. ඇති බවකට සාපේක්ෂකයි නැති බව හම්බෙන්නේ. අපිට ඇති බවම පනවන්න බැරි වෙච්ච දැන නැති බව පනවන්න බෑ. එතකොට මම තේරුම් ගන්නවා මෙතන තියෙන ඇත්ත මොකද්ද? ඇති බවත් පනවන්න බෑ නැති බවත් ඒ දෙකෙන්ම නිදහස් වුණාම එතකොට ඔබ දකින්න එතන ස්වර්ග රාජ්‍ය. එතන ඔබ දකින්න මොහොත කියන එක. මොකද්ද මේ මොහොත කියන්නේ? අන්නේ ඒ ස්වභාවයට සාපේක්ෂ කරන. ඒ ප්‍රභාගයෙන් හිතන්න බෑ. කල්පනා කරන්න බෑ. හැබැයි ඒ වුණාට දැන් මම ඕක දැනගත්තාට පස්සේ දැන් මම මේ ඇත්ත දකින්නවානේ. මෙතන තියෙන රියැලිටි එක දැක්කට පස්සේ මට සම්මුතිය පාවිච්චි කරලා කමක් නැහැ. සම්මුතියේ ඥානං බුද්ධ ඥානං. දැන් එතකොට මම මේ කතාව දැනගන්නවා. මම මේ මෙතන තියෙන ඇත්තටම මම කවුද? මගේ ඇතුළට ගිහිල්ලා මම මාව තේරුම් ගන්නවා. මම මගේ සයිලන්ට් එකට යනවා. නිශ්ශබ්දභාවයට ගිහිල්ලා මගේ මාව ඇතුළට තේරුම් ගන්නට පස්සේ සම්මුතිය ඥානං බුද්ධ ඥානං සම්මුතියට අනුව ජීවත් වෙනවා. දැන් මම මේක තේරුම් ගන්නවා. මම මේක තේරුම් අරගෙන ගෙදර යද්දි බිරිඳ කියනවා මේක කොස් ගහක් කියලා. එතකොට මොකද කියන්නේ? මේ කොස් ගහක් කියද්දි මොකද කියන්නේ? ඈ අනේ ඔව් මැනිකේ කොස් ගහක් කියනවා. දැන් මෙයා මේක දැනගත්තද මේකට කොස් ගහක් කිව්වත් එකයි දෙල් ගහක් මේක ඔක්කොම බොරුවක්නේ. ඔක්කොම පනවා ගැනීමනේ. ඉතින් එතකොට මේකට මොනවා කිව්වොත් මොකද වෙන්නේ? ප්‍රශ්නයක් නැහැ. එතකොට සම්මුතිය හිටියට සම්මුතියට යාට ඔප්පු කරන්න දෙයක් නැහැ. තර්ක නැහැ. වාදයක් නැහැ. කියන්න දෙයක් නැහැ. ඔයා කියන්නේ කොස් ගහ නම් කොස් ගහ, දෙල් ගහ නම් දෙල් ගහ. ප්‍රශ්නයක් නැහැ. මොකද එතකොට යාට සම්මුතිය ගැන හරි අවබෝධයක් තියෙනවා. එතකොට සම්මුතිය මේකට කොස් ගහ කිව්වත් එකයි මේක වටිනවා කිව්වත් එයාගේ මනස බැඳෙන්නේ නැහැ කියලා. මේක නොවටිනවා කිව්ව ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. මොකද ඇත්ත දන්නවා. ඇත්ත දැනනාගත්තාම සම්මුතියේක වැලියුස් එකක් අසිරෙන්නේ නැති වෙනවා. වටිනාකම අපේ අභ්‍යන්තරේ නැති වෙනවා.
නැතුණාට පස්සේ මේවා මොනවා මේවා එක හිටියත් මේ ආරන්නේ මේවල මොනවා හිටියත් එයාට තේරෙන්නේ. එයාට නොතේරී යන්න ගන්න. එයා ඉන්නවද නැද්ද? මේවා ගැන අදහසක් සීරෝ වෙන්න ගන්න. එහෙම නැත්තම් මේ ප්‍රතික්ෂේප කරන්න ගියොත් වැරදි. ඒක ළමයි කිව්ව දවසක ඔබ වහන්සේ මේක මායාවක් කියනවා නම් ඩ්‍රීම් එකක් කියනවා මං කන්නේ නැහැ. මං බොන්නේ නැහැ. කැම්පස් යන්නේ නැහැ. එතකොට එයා ඒක තේරුම් ගත්තා හරිද වැරදිද? වැරදි. ඉතින් දැන් එයා ඊයේ මං කිව්වා ඔයා ඊයේ වෙනකන් කන හීනේ දැක්ක දැන් කන්නේ නැති හීනේ දැක්ක. ජොබ් එක කරන හීනේ දැක්ක ඊයේ වෙනකන් අද දැන් ජොබ් නොකරන හීනේ දැක්ක. කැම්පස් යන්නේ හීනේ දැක්ක ඊයේ වෙනකන් අද ඉඳලා කැම්පස් යන්නේ නැහැ දැක්ක. ඉතින් මේක හීනයක් නම් නොකරන්න දෙයක් තියෙනවා. නොකර ඉන්න දෙයක් දිනද කරන්න දෙයක්. එයා මොන හරි නොකරන්න යද්දි ඒක තමයි යා කරන එක. ඇත්තටම මේක තේරුම් ගන්න සුම්මයිර නිකන් හිටපන්. සයිලන්ට් මේ කතාව තේරුම් ගන්න අභ්‍යන්තරේ නිහඬ බවට පත් වෙනවා. නිශ්ශබ්ද. ඒ ඇතුළ නිශ්ශබ්ද වෙන්න එයාව දැනෙන්න ගන්නවා මේ සමස්තය තුල. ඒක හරියට මෙන්න මේ වගේ. දැන් ඔයාට ඔබ හිතන්නේ කියන්නේ මෙච්චර කල් මේක ඇත කියලා. දැන් මේක නැතත් අයින් කරන්න. දැන් ඔබ මෙච්චර කල් හිතන් හිටියා මම ඉන්නවා ලෝකේ තියෙනවා. ඒක අන්තයක්නේ. ඩේටා වලින් හදපු. ඒක අතාරින්නකෝ. මේ බණ අහගෙන යද්දී අපි ආවා අදහසට මම නෑ ලෝකයක් නෑ කියලා. ඒක අරක නෙගටිව් එක නැති බවනේ. මම ඇත ලෝකේ ඇත කියන එක මෙහෙම අතාරින්න. මම නෑ ලෝකේ නෑ කියන නෙගටිව් වන්දිත් අතාරින්න. මේ අතාරිනවා කියලා කරන්න දෙයක් නෑ තේරුම් ගන්න විතරයි තියෙන්නේ. අතාරිනවා කියලා මොකක් හරි කිව්වොත් ආයෙ මොනවද දෙයක් තියෙන්න බෑ අතාරින්න. මේ දෙක අන්ත දෙකක් කියලා තේරුම් ගන්න. මම ඇත ලෝකේ ඇත කියන එක. මම නෑ ලෝකේ නෑ කියන එක. මේ අන්ත දෙකක් කියලා තේරුම් අරගෙන මේ දෙක අතාරින්න. අතාරින එක ක්‍රියාවක් බවට පත් නොකර ගන්න. තේරුම් ගැනීමක් බවට විතරක් පත් කර ගන්න. හරි. මම ඇත ලෝකේ ඇත කියන මම නෑ ලෝකේ නෑ කියන දෙපැත්ත ඇතරියාම ඔබේ ඇතුළට මොන වගේද දැනෙන්නේ? මම මෙච්චර කල් මම ඇත ලෝකේ ඇත කියලා දිව්වා. මම දිනුන වෙන්න ඕනේ මෙහෙම කියලා. දැන් මම නෑ ලෝකේ නෑ වැඩක් නෑ කියලා හීනයක් කියලා දැන් හිතනවා. මේ දෙපැත්තම අන්ත දෙකක් කියලා තේරුම් ගත්තාම ඔබේ ඇතුළට මොකක්ද දැනෙන්නේ? මොන වගේද දැනෙන්නේ තේරෙන්නේ? මේ දෙපැත්තම අතහැරියාම ඔබේ ඇතුළට මොන වගේ දැනෙන්නේ? ඈ? කොහොමද කියන්නේ? ඒ දැනෙන ස්වභාවයට පාටක් තියෙනවා. ඒ දැනෙන ස්වභාවයට හැඩයක් තියෙනවා. වචන වලින් කියන්න බෑ හැඩයක් නෑ පාට. මමයි ඒ ස්වභාවය අතර කොච්චර දුරක් තියෙනවද? දුරක් නෑ. මං කියන අන්නෙම වාඩි වෙලා ඇස් දෙක පියාගෙන මුකුත් නැතුව ඔන්න ස්වභාවයත් එක්ක ඉන්න. ඒකේ ඉන්න ඔබට තේරෙන්න පටන් ගන්නීවි. මුලදී හරි කම්මැලිකමක් එයි. මුලදී හරි බෝරින් ගතියක් එයි, කම්මැලි ගතියක්. ඒ ආවත් ඒ මුකුත් නැති ස්වභාවයත් එක්ක ඉන්න. සිතිවිලි ඇවිල්ලා යයි ගණන් ගන්න එපා. සද්දයයි මම මුකුත් වාඩි වෙලා මුකුත් නැති බවත් එක්කම ඉන්නවා. ඒ ඉන්න Samanta ඒකේ ඉඳින්ද නිහඬ බවට එකතු වෙන්න ඔබට අර ඔබ කියලා ගත්ත ඝන අදහස දීවි ගිහිල්ලා යම් වෙනක දිය වෙනවා. ඒ දිය වෙලා තමන් අතුරුදහන් වෙච්ච දැන Samanta මේ හුලඟයි මමයි වෙන් කරගන්න බැරි යම් දවසක. මේ රූපයයි මමයි වෙන් කරගන්න බැරි. ආන් එදාට ඔබට මේ ඔක්කොම ඒකත්වයකටපත් වෙනවා. මේ ඔක්කොම දෙපැත්ත අතුරුදහන් වෙලා ගියා. අන්න එදාට ඔබ දකිනවා ඔබ කවුද? මොකද්ද ස්වර්ග රාජ්‍ය? මොකද්ද නිර්වාණ ධාතු? ඒක මට දකින්න මට එළිය යන්න ඕනේ මාව තේරුම් ගන්න මගේ අභ්‍යන්තරයේ කියලා නිශ්ශබ්ද වෙන්න විතරයි ඕනේ. නිහඬ වෙන්න දෙන්න විතරයි ඕනේ. ආන් එතකොට මම්මාව හොයාගන්න. මේ මම්මාව හොයාගත්තාට මට ආය අර හිස් ගතිය. දැන් අපි අර මදි කියලා දුවන්නේ එළියේ. මදි කියා දුවනවා ඒ දිවිල්ල නතර වෙනවා. අන්න ඒක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒ කියන්නේ කච්චායන කොට සූත්‍රය අහනවානේ ස්වාමීනි සම්මාදිට්ඨිය කියනවා මට තේරෙන්නේ නැහැ සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා. උදාහරණයක් කච්චායන කොට සම්මාදිට්ඨිය කියන්නේ අස්තිතංජ නාස්තිතංජ. ලෝකයේ ඇත කියලා ඒකාන්තයක් තියෙනවා. කවකටියක් නැත කියලා අන්තයක් තියෙනවා. තථාගතයන් වහන්සේ මම ඇත කියන අන්තයට යන්නෙත් නැහැ. මම නැහැ කියන ලෝකේ නැහැ කියන අන්තයට යන්නෙත් නැහැ. මජ්ජේන තථාගතෙන ධම්මන්දසි මධ්‍ය දේශනාව කරනවා. සිත මැදට කියන. සිතට මැදට ගෙනාම එතන හැඩයක් නැහැ, පාඩක් නැහැ, ශූන්‍යතාවය තියෙනවා. ඉතින් ඕක තමයි ඇත්තටම මේ මාර්ගය. සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඉතින් ඒක තමයි ලාවුසුතුමත් මෙතන මේ උත්සාහ කරන්නේ අපිට කියන්නේ. මම මේ ලාවුසුතුමගේ වැකිය එකපාරක් කියලා අද අවසන් කරනවා. ආයෙ මම කියනවා ඒකට දැන් මේ කියපු ටිකත් එක්ක මේ වැකිය බලන්න තේරෙයිද කියලා. අද දැන් සාකච්ඡා කරමු ටිකත් එක්ක. තම නිවසින් පිටතට නොගොස් කෙනෙකු ලෝකයේ සිදුවන දේ ගැන දැනගත හැකියි. තම ජනෙල් කවුළු වලින් පිටත නොබලා ජනෙල් කවුළු කියන්නේ මේ ආයතන වලින් පිටත බලන්නේ නැතුව. නොබලා ස්වර්ගයේ සත්‍ය දැකගත හැකියි.
කෙනෙකු තව තවත් දැනුම හඹා යන්න ඔහු දැනගන්නේ අඩුවෙන්. දැනීම ඔහු දැනගන්නේ අඩුවෙන්. අර දැනුමේ ඉන්නකම් බොරුනේ දන්නේ. දේවල් කියලානේ. එබැවින් තන දුව පැනීමෙන් තොරව මුනිවරයා අවබෝධ කරගන්න. දැකීමෙන් තොරව ඔහු තේරුම් ගන්න. යමක් කිරීමෙන් තොරව අරමුණ ඉෂ්ට කරගන්න. මොනවත් කරලා නෙමෙයි නිවන් දකින්නේ. මුකුත් නොකිරීම තොරව නිවන අවබෝධ කරගන්න. මේක තමයි ලාස්තු අද වෙකී කියන්නේ න හැම දිනාටම දරුවන් සරණ වේවා.